හරි ආවර්තයක් ගත්තාම මොකද වෙන්නේ? ආවර්තයක් දිගේ මෙහාට යනකොට අරය කොහොමත් වම ඉඳන් දකුණට යනකොට අඩු වෙනවා. ආරෝපණයක් ටික ටික වැඩිවීමක් තමයි. ඒක විචලනය වෙනවා. නමුත් වැඩිවීමක් වෙන්නේ සාපේක්ෂව අපි සමස්තයක් විදිහට සැලකුවාම වෙන්නේ අපේ මේ පුෂ්ටිකාරපණ ඝනත්වය ආවර්තයක වම ඉඳන් දකුණට යනකොට වැඩිවීමක් තමයි සිද්ධ වෙන්නේ. තේරුණාද? හරි සිම්පල් B කියලා දාන්න. ආවර්තයක වමේ සිට දකුණට යන විට ආවර්තයක වමේ සිට දකුණට යන විට හරි සිම්පල් ඒ දාන්න සෑදෙන කැටයනෙහි ආරෝපණය වැඩි වේ. සෑදෙන කැටයනෙහි ආරෝපණය වැඩි වේ. සෑදෙන කැටයනෙහි ආරෝපණය වැඩි වේ. ඊළඟ ලියන්න කැටයනක අරය අඩු වේ. කැටයනක අරය අඩු වේ. තුන්වෙනි එක එනිසා පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය එනිසා පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය වැඩි වේ. දැන් මොකද වෙන්නේ? එහෙනම් අපිට ජලන ගොඩක් දැන් අල්ල ගන්න පුළුවන් නේද? ඊළඟ ලියන්න. එනිසා සාදාගත හැකි ජලාණු සංඛ්‍යාව බන්ධන ගත හැකි ජලාණු සංඛ්‍යාව වැඩි වේ. බන්ධන සාදාගත හැකි ජලාණු සංඛ්‍යාව වැඩි වේ. හරිද? ඒ කියන්නේ මොකක්ද වෙන්නේ? සජලනය වැඩි වෙලා තියෙන නේද? හරි. ඊළඟ ලියන්න. එනම් සජලනය වැඩි වේ. එනම් සජලනය වැඩි වේ. සජලනය වැඩි වේ. එනිසා ඊළඟ ලියන්න. එනිසා සජලන එන්තැල්පිහි ඍණාගය සජලන එන්තැල්පිහි ඍණාගය වැඩි වේ. සජලන එන්තැල්පිහි ඍණාගය වැඩි වේ. යන්න අයනවල සංචරණ හැකියාව අයනවල සංචරණ හැකියාව අඩු වේ. අයනවල සංචරණ හැකියාව අඩු වේ. එනිසා ජලීය ද්‍රාවණ තුලදී විද්‍යුත් සන්නායකතාවය ජලීය ද්‍රාවණ තුලදී විද්‍යුත් සන්නායකතාවය අඩු වේ. හරි. දැන් අපි කතා කරේ මොකද්ද? සම්මත සජලන එන්තැල්පි. හොඳට මතක තියාගන්න ඊළඟට කියලා දෙන එක මේ දෙන්නම එක වගේ පැටලෙයි. හරිද? අපි කලින් සාකච්ඡා කරේ දැන් සජලන එන්තැල්පියනේ. දැන් මම සාකච්ඡා කරන්න හදන සම්මත ද්‍රාවණ එන්තැල්පිය. තේරුණාද? සම්මත ද්‍රාවණ එන්තැල්පිය. 13 වෙනි කෙනා. හරි. මේකට අපි කියන සොලියුෂන්. එහෙම නැත්නම් SOL ද්‍රාවණ කියන්නේ. අහන්නකො හරිද? දැන් අපේ සජලන එන්තැල්පියදී අපි වායුමය හෝ අවස්ථාව දෙන ධන හෝ ඍණායනනේ අපි ජලය දිය කරේ. මෙතනදී කරන්නේ මොකක් හරි සංයෝගයක මවුල එකක්. හරිද? අපි ජලය දිය කරනවා. තේරෙනවද? සම්මත අවස්ථාවන් යටතේදී දිය කරනවා. මම උදාහරණයක් ගන්නම් සෝඩියම් ක්ලෝරයිඩ්. අපි හැමෝම දන්න කෙනෙක්නේ. මේ බලන්නකෝ. සෝඩියම් ක්ලෝරයිඩ් කියන සොලිඩ් එකකින් මවුල් එකක් ලබා ගන්න. එතකොට මේතන තමයි අපි රේටියෝ එක නියත කරන්නේ. ඒක මම දානවා ජලයට. මට මෙතන H2O ලික්විඩ් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් නිකම්ම AQ කියලා දාන්න පුළුවන්. ඒ කියන්නේ ජලීය ද්‍රාවණයක් කියන්නේ. හරිද? අර ඒකේ උදාහරණයක් තුළ H2 ලික්විඩ් දාන්නත් පුළුවන්. මෙහෙම දැම්මම මොකද්ද වෙන්නේ? මෙන්න මේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක දැන් වතුර දිය වෙනවා නේද? දිය වෙලා හැදෙනවා NaCl aqueous. තේරුණාද? අහන්නකෝ මෙන්න මේ aqueous එක හැදුනහම දැන් අපි සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලවණයක්නේ. ලවණයක් කවදාවත් ජලය ඇතුලේ එයාගේ සංයෝග විදිහට ඉන්නේ නැහැ. අණුවක් විදිහට ඉන්න බෑ. එයා අයන වලට විඝටනය වෙනවා නේද? ඒකට මෙයා ඉන්නේ ඇත්තරම මෙන්න මේ විදිහට නේද? Na+ AQ ධන Cl AQ. තේරුණාද? ඔන්න ඔය විදිහට තමයි ඉන්නේ. හරිද? එතකොට දැන් මේ පැත්තේ H2 ලියුවා කියලා කියන මේ පැත්තේ H2 ලියන්න ඕනේ නැහැ. එහෙම ඕනේ නැහැ. හරි. මේකට කියනවා ඩෙල්ටා ස්ටිටා SO S එහෙම දාන්නේ උර්ධ්වපාත නෙවෙයි. හරි. තව උදාහරණයක් මම ගන්නම් ග්ලූකෝස් C6යි H12යි O6ක්. හරිද? ග්ලූකෝස් කුඩු ටිකක් මම ගන්නෙ. හරි. මම මෙයා වතුරට දානවා. වතුරට දානවා. අපිට ඕක
AQ ලියන්නත් පුළුවන් එහෙම නැත්නම් H2O liquid ලියන්නත් පුළුවන්. තේරුණාද? හරි. ග්ලූකෝස් වතුරට දැම්මම මොකක්ද වෙන්නේ? ග්ලූකෝස් වතුර දිය වෙනව නේද? C6යි H12යි O6යි. අහන්නකෝ මේ ග්ලූකෝස් කියලා කියන අයනික සංයෝගයක් නෙමෙයි. එයා නිකන් සහසංයෝජක කෙනෙක් හරිද? එතකොට මෙයා ඉන්නේ ඒ අණුව විදිහටම ජලයේ ද්‍රව්‍ය වෙලා. ඒ කියන්නේ C6 H12 O6 කියන කෙනා ඒ සංයෝගයේ විදිහට මෙයා ඒක්වස් කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. හරිද? ඔයාලට මතකද දන්න නිකන් ග්ලූකෝස් එහෙම ටිකක් වතුර දිය කරාම අපිට මේ සීතලක් දැනෙනව නේද? තාප අවශෝෂකයි. අපි අතින් ඇල්ලුවම වීදුරු කෝප්පයක් ඇල්ලුවොත් එහෙම ග්ලූකෝස් දිය කරපු සීතලක් දැනෙනවා. තේරුණාද? ඒ කියන්නේ මේ ක්‍රියාවලිය තාප අවශෝෂකයි. තේරුණාද? එතකොට මෙන්න මේ ද්‍රාවණ එන්තැල්පි කියන එක තාප දායක වෙන්නත් පුළුවන්, තාප අවශෝෂක වෙන්නත් පුළුවන්. තේරුණාද? හැබැයි සම්මත සජලන එන්තැල්පිය අනිවාර්යයෙන්ම තාප දායකයි. තේරුණාද? හරි. මම මේකට ගන්නම් ඩෙල්ටා තීටා SOL ග්ලූකෝස් වල G අකුරක් මම දානවා සමානයි ධන y මවුලට කිලෝ ජූල්. තේරුණාද? හරි. ලියන්න අපේ 13 වෙනි එන්තැල්පිය සම්මත ද්‍රාවණ එන්තැල්පිය ඩෙල්ටා තීටා SOL. හරි. එයාගේ අර්ථ දෙකම ලියන්න ගන්න. ලියන්න සම්මත තත්ත්වය යටතේදී සංයෝගයක මවුල එකක් සම්මත තත්ත්වය යටතේදී සංයෝගයක මවුල එකක් වැඩිමනත් ජලය තුල සංයෝගයක මවුල එකක් වැඩිමනත් ජලය තුල සම්පූර්ණයෙන්ම ද්‍රවණය කිරීමේදී සිදුවන එන්තැල්පි පරයාසය. හරි නේද? හරි. සිදුවන එන්තැල්පි පරයාසය. උදාහරණයක් ලියන්න සෝඩියම් ක්ලෝරයිඩ් වල සම්මත ද්‍රාවණ එන්තැල්පිය. සෝඩියම් ක්ලෝරයිඩ් වල සම්මත ද්‍රාවණ එන්තැල්පිය මවුලට කිලෝ ජූල් x. හරිද? මම මෙතන ලියලා නැහැ ඩෙල්ටා ස්ටාර් මම දාගන්නම් ඍණ x කියලා. ඍණ x එක. හරි ලියන්න බලන්න සෝඩියම් ක්ලෝරයිඩ් සොලිඩ් එක H2O liquid හරි නේද? මේ ක්‍රම දෙකටම ලියා ගන්න. සෝඩියම් ක්ලෝරයිඩ් aqueous දාන්න පුළුවන්, Na+ aqueous දාන Cl- aqueous ඕකත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක ලියන්න පුළුවන් මේ අයනික සංයෝග වලට විතරයි මෙහෙම ලියන්න පුළුවන්. අයන ටික වෙන් කරලා සහසංයුජ සංයෝග වලට ඒ වැඩේ කරන්න බෑ. හරි ඊළඟ උදාහරණ ලියන්න ග්ලූකෝස් වල සම්මත ද්‍රාවණ එන්තැල්පිය මවුලට කිලෝ ජූල් ධන y. හරි ලියන්න බලන්න යාගේ ඉක්වේෂන් එක. හරි නේද? හරි. අහන්නකෝ මම ඊළඟ කරන වැඩේ මේ අයනික සංයෝගක ද්‍රාවණ එන්තැල්පිය ඊළඟට දැලෙස විඝටන එන්තැල්පිය සහ මේ සජලන එන්තැල්පිය එකිනෙකට සම්බන්ධ කරන්න හදන්නේ.
තේරුණාද? මම උදාහරණයක් ගන්න සෝඩියම් ක්ලෝරයිඩ් මම උදාහරණයක් ගන්නම්. පොඩි චක්‍රයක් ගහන්න දන්න. හරි මම ලියනවා සෝඩියම් ක්ලෝරයිඩ් වල සම්මත ද්‍රාවණ එන්තැල්පිය. NaCl solid ධන AQ හැදෙන්නේ කවුද? මම අයන වලට අරගෙන ලියන්නම්. Na+ AQ ධන Cl- AQ. හරිද? මේ ඇවිල්ලා ඩෙල්ටා H තීටා ද්‍රාවණ එන්තැල්පිය. ඒ කියන්නේ SOL NaCl වල. හරි නේද? හරි. ඊළඟට මේ දැලිස් එක තියෙන්නේ. හරිද? දැන් සෝඩියම් ක්ලෝරයිඩ් කියන ආයනික සංයෝගකනේ. මෙයාගේ දැලිස් එන්තැල්පිය ගත්තාම හරි දැලිස් එන්තැල්පිය ගත්තාම දැලිස හැදෙන්නේ කොහොමද? අපි ඉතලේ ගන්න මේ පැත්තටනේ. හරිද? මම ගන්නවා මේක අනිත් පැත්ත. දැලිස විඝටන එන්තැල්පිය. ඒ කියන්නේ ඉතල අනිත් පැත්තට මම ගහන්න දන්නේ. ඉතලේ කොහොට ගිහුවත් එකයි. හරිද? හරි මම මේක දැලිස් එන්තැල්පිය මේ පැත්තට ගන්නම්කෝ. තේරෙනවා ලේසියෙන්. හරි. මෙයා හැදෙන කාගෙන්ද? Na+ gas ධන Cl- gas. හරිද? Cl- gas. ඒ කියන්නේ දැලිස විඝටන එන්තැල්පිය. විඝටන එන්තැල්පිය දැලිස් එන්තැල්පිය මේ පැත්ත මාරු කරොත් අපිට දැලිස විඝටන එන්තැල්පිය ගන්න පුළුවන්. අහන්නකෝ මේ බලන්න Na+ gas එක මෙතන තියෙනවා. හරිද? Na+ gas එක මෙතන තියෙනවා. මෙයා Na+ ඒක්වස් කරන්න පුළුවන්. අපි දැන් ටිකකට කලින් ඉගෙනගත්ත සජලන එන්තැල්පිය නේද? මේ තියෙන්නේ. මේ මොකද්ද? ඩෙල්ටා තීටා HYD අපේ Na+ වල. ඒ වගේම තමයි මේ ක්ලෝරින් කියන කෙනත් අපිට සජලනය කරන්න පුළුවන් ඩෙල්ටා H තීටා HYD Cl- වල. තේරුණාද? ඒකට මේ තියෙන්නේ මොකද්ද? ලැටිස් එන්තැල්පිය නේද? ඩෙල්ටා H තීටා ලැටිස් එක NaCl වල. දැන් අපිට හේස් එක දාන්න තියෙන්නේ. හරිද? හේස් දාන්නේ කොහොමද? හේස් නිමින් ගන්න පුළුවන්. හරිද? මේ කට්ටිය දක්ෂිණාවර්තයි, මෙයාලා වාමාවර්තයි. අපිට ගන්න පුළුවන් ඩෙල්ටා H තීටා ද්‍රාවණ එන්තැල්පිය සෝඩියම් ක්ලෝරයිඩ් වල දාන ඩෙල්ටා H තීටා ලැටිස් එන්තැල්පිය සෝඩියම් ක්ලෝරයිඩ් වල සමාන වෙනවා කාටද? මෙන්න මෙයාට නේද? ඩෙල්ටා H තීටා HYD සජලන එන්තැල්පියෙන් කාගේද? Na+ ධන Cl-. ඔයාලට ඕන මේක පියවර දෙකකට ලියන්නත් පුළුවන්, මෙහෙම එකට ලියන්නත් පුළුවන්. හරි නේද? හරි. ලොකු මාත්‍රාවක් වල නිෂ්ඨාමකයක් දාලා ලියන්න. ආයනික සංයෝගයක සම්මත ද්‍රාවණ එන්තැල්පිය ලියන්න. ආයනික සංයෝගයක සම්මත ද්‍රාවණ එන්තැල්පිය කමා ආයනික සංයෝගයක සම්මත ද්‍රාවණ එන්තැල්පිය කමා සම්මත ලියන්න සජලන එන්තැල්පිය සහ සම්මත සජලන එන්තැල්පිය සහ සම්මත සජලන එන්තැල්පිය සහ සම්මත දැලිස් එන්තැල්පීන් අතර සම්බන්ධතාවය. හරිද? මම මේ ඊතලේ චුට්ටක් මාරු කරන්න. හරිද? මේ වань හරිද? මේ දැලිස් එන්තැල්පීනේ. දැලිස් එන්තැල්පී ගත්තේ අයන වලින් දැලිස හදන එකට දැලිස විඝටන එන්තැල්පිය මම අනිත් පැත්තට ලියනවා LD කියලා. මේ පැත්තට මම ඊතලේ මාරු කරනවා. එතකොට මේක L නෙමෙයි LD නේද? එහෙනම් ගන්න පුළුවන් මෙන්න මේ සොලියුෂන් එක. හරිද? මේක අයින් කරනවා මම. එතකොට මේ අනිත් පැත්තට ගන්න වෙනවනේ. හරිද? ඒ කියන්නේ මොකක් හරි කෙනෙක්ගේ සම්මත ද්‍රාවණ එන්තැල්පියෙන් සමාන වෙනවා ඒ අයන වල සම්මත සජලනීකරණ එන්තැල්පියෙන් දාන ඩෙල්ටා H තීටා LD දැලිසි විඝටන එන්තැල්පිය සෝඩියම් ක්ලෝරයිඩ් වල. හරිද? අපිට හේස් නිමෙන් ගන්න පුළුවන් මොකක් හරි
අයනික සංයෝගයක ද්‍රාවණ එන්තැල්පිය එයා සමාන වෙනවා යාගේ සජලීකරණ එන්තැල්පියන් වල එකතුව සහ දැලසි විඝටන එන්තැල්පියන්ගේ එකතුවට. තේරුණාද? හරි. චුටි ඉස්සරහට දාලා ලියන්න. සෝඩියම් ක්ලෝරයිඩ් වල සම්මත ද්‍රාවණ එන්තැල්පිය සඳහා සෝඩියම් ක්ලෝරයිඩ් වල සම්මත ද්‍රාවණ එන්තැල්පිය සඳහා පහත සඳහන් චක්‍රය සලකන්න. ද්‍රාවණ එන්තැල්පිය සඳහා පහත සඳහන් චක්‍රය සලකන්න. හරි. මේක අඳින්න ගන්න. මේ චක්‍රය අඳින්න ගන්න. sodium chloride solid දාන aqueous delta H2SOL Na plus aqueous දාන Cl minus aqueous ලියන්න වන්නේ. ලියලා ඉවරලා මේ පැත්තේ මෙහෙම ගන්න. අරගෙන ඉවරලා හේස් නෙමෙයි මෙන්න මෙයා දියන්න. හරි හේස් නෙමෙයි එයා ලියන්න ගන්න. හරි නේද? හරි. මේ බලන්නකො හරිද? දැන් අපිට ගන්න පුළුවන් මෙන්න මේකට මම පොදු සමීකරණයක් ගන්නවා. ඒ කියන්නේ ඕනෑම අයනික සංයෝගයක අපිට ගන්න පුළුවන් delta H theta ද්‍රාවණ එන්තැල්පිය සමාන වෙනවා delta H theta LD ලැටිස් එන්තැල්පිය අයනයේ ධන delta H theta HYD අයන වල නේද? අයන්ස්. හරි. ස්ටමක් එකක් දාලා ලියන්න. ලියන්න මේ අණුව ඕනෑම අයනික සංයෝගයක් සඳහා මේ අණුව ඕනෑම අයනික සංයෝගයක් සඳහා එහි සම්මත ද්‍රාවණ එන්තැල්පිය ඕනෑම අයනික සංයෝගයක් සඳහා එහි ද්‍රාවණ එන්තැල්පිය තමවත් දාලා ලියන්න. ද්‍රාවණ එන්තැල්පිය සම්මත දැලසි විඝටන එන්තැල්පිය සහ සම්මත දැලසි විඝටන එන්තැල්පිය සහ සම්මත සජලීකරණ එන්තැල්පියන්ගේ එකතුවට සමාන වේ. සම්මත සජලීකරණ එන්තැල්පියන්ගේ එකතුවට සමාන වේ. හරි මෙන්න මෙයා දාගන්න. උඩින්ම ලියලා දෙන ඉක්වේෂන් එක දාගන්න. හරිද? ඔයාලට මතකද මම පාඩම පටන් ගන්න මුල්ම දවස්වල කිව්වා පාඩමේ එන්නේ අපි කතා කරනවා කියලා මොකක් හරි ඉක්වේෂන් එක ස්වංසිද්ධතාවය. එයා ස්වභාවිකව වෙනවද නැද්ද කියලා තීරණය කරනවා කියලා. ඒක පොඩි තීර පාඩයක් මම මේ දැන් කියලා දෙන්න හදන්න ඔයාලට. මෙතන අපිට ඒක පොඩි තීර පාඩයක් කම්ප්ලීට් කරගන්න පුළුවන්. තේරුණාද? හරි. අපේ දැලිස එන්තැල්පි අනිවාර්ය ඍණාගයක් නේද? දැලිසක් හදනවා කියලා කියන්නේ බන්ධනයක් හදනවා අනික සංයෝගයක් හදන හන්ද එයා ඍණාගයක් නේ. එහෙනම් එයාගේ බන්ධන විඝටන එන්තැල්පිය අනිවාර්යෙන් මොකක්ද වෙන්නේ? එයාගේ අනිත් පැත්ත ධනාගයක් වෙනවනේ. බන්ධන විඝටන එන්තැල්පිය අනිවාර්යෙන් ධනාගයක්. එතකොට මෙන්න මෙයා. හරිද? බන්ධන විඝටන එන්තැල්පිය මම කිව්වා අනිවාර්යෙන් ධනාගයක් කියලා. එතකොට මෙන්න මෙයා හරිද? සම්මත සජලීකරණ එන්තැල්පිය අනිවාර්යෙන් ඍණාගයක්. තේරුණාද? සම්මත සජලීකරණ එන්තැල්පිය අනිවාර්යෙන් ඍණාගයක්. හරිද? හරි මම දැන් ඔයාලට කියලා දෙන්න මේක බලන්න හරිද? ඔයාලා දැකලා ඇති මේ දැන් මෙහෙම නිකන් හිතන්න හරිද ගෙදරදී මොකක් හරි ඔයාලා දෙයක් දිය කරනකොට
සමහරවල් මොන හරි දෙයක් වතුරට දාපු ගාම නිකම්ම දිය වෙනවා. සමහර ඒවා එහෙම මදි පොඩ්ඩක් මන්තරණය කරන්න. එහෙම නැත්නම් යා පොඩ්ඩක් හැඳි ගන්න ඕනේ. සමහර ඒවා තියෙනවා කොච්චර කරත් දිය වෙන්නේ නැති ඒවා. හරිද? උදාහරණයක් කරපුවා ගමු සීනි ගමුකෝ. හරිද? ඔයාලා තේ එකක් හදනකොට සීනි ටික දාලා ඉවරලා තේ කොප්පෙට නිකන් දැම්මම දිය වෙලා සීනි එන්නේ නැහනේ. සීනි වතුර දිය වෙන්නේ නැහනේ. මේක පොඩ්ඩක් හැන්දෙන් මේවා කරන්න ඕනේ. මන්තරණය කරනවා ඒ කියන්නේ මේවා කරන්න ඕනේ. එහෙම කරාම දිය වෙනවා. තේරුණාද? අපි ගත්තොත් දැන් ග්ලූකෝස් වගේ කෙනෙක් ඒ වතුරට දාපු සෙනකෙන් එයා දිය වෙලා යනවා. හරිද? දැන් ලුණු කටයක් එහෙම දාලා අපි යා මන්තරණය කරනවා. එතකොට තව සමහර දේවල් තියෙනවා. දැන් ගල් කටයක් දාලා දිය කරන්න නැත්නම් එයා දිය වෙන්නේ නැහනේ. අන්න ඒ වගේ අවස්ථා තුනක් තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ ද්‍රාවණ එන්තැල්පිය ඍණ වෙනවා කියලා කියන්නේ මොකක්ද? ද්‍රාවණ එන්තැල්පිය ඍණ වෙනවා කියලා කියන්නේ තාපදායකයි නේද? ඒ කියන්නේ ප්‍රතික්‍රියාවලින් ප්‍රතිඵල හැදෙනකොට තාපය පිට කරලා ලැබෙන ප්‍රතිඵලය ගොඩක් ස්ථායි. තේරුණාද? එතකොට අන්න ඒ වගේ රියැක්ෂන් ස්වභාවිකව ගොඩක් වෙන්න කැමති. ඇයි ඒ? ස්වභාවිකව වෙන්න ගොඩක් හැමෝම කැමති ශක්තිය අඩු කරගන්න කැමති. ඒ කියන්නේ තාපදායක ප්‍රතික්‍රියාව වෙන්න තමයි යාලා කැමති. එතකොට එයාගේ තියෙන එනර්ජි එක අඩු වෙලා එයාට ගොඩක් ස්ටේබල් තැනකට යන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මෙන්න මේ සම්මත ද්‍රාවණයෙන් තැල්පිහි අගය ඍණ වෙන තරමට එයා ස්වයන් සිද්ධතාවයෙන් ඉස්සරහට යනවා. එයා ස්වභාවිකව වෙන්න තියෙන හැකියාව ගොඩක් වැඩි. හරිද? එතකොට මෙන්න මේ ද්‍රාවණ එන්තැල්පිය සහ මෙන්න මේ සම්මත දැලිස විඝටන එන්තැල්පිය සහ සම්මත සජලීකරණ එන්තැල්පිය ඔය හැමෝගෙම එකතුව ඒ කියන්නේ ඍණාගයක් වෙනවා නම් ගොඩක් හොඳ නේද? ඒ කියන්නේ එහෙම ඍණ වෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ? මෙන්න මේ තියෙන අපේ සජලීකරණ එන්තැල්පියන්ගේ ඍණාගයට වඩා අපේ ලැටිස් එන්තැල්පි සම්මත දැලිස විඝටන එන්තැල්පිය ධනාගය අඩු වෙන්න ඕනේ. එහෙම වුණොත් ලැබෙන්නේ ඍණාගයක්. ඒ හන්දා ද්‍රාවණ එන්තැල්පිය ඍණාගයක් වෙනවා. එහෙම නොවුනොත් එහෙම. ඒ කියන්නේ හිතන්නකෝ මෙන්න මේ ධනාගය කුඩාවට මේ ඍණාගයට වඩා මෙයා චුට්ටක් වැඩි. චූටයි වැඩි. එහෙම වුණාම අපිට මේ ද්‍රාවණ එන්තැල්පිය පොඩ්ඩක් නේ ධනාගය වැඩි වෙලා තියෙන්නේ. ඒ වගේ අවස්ථාවලදී අපිට මන්තනය කරලා එහෙම නැත්නම් මේක ටෙම්පරේචර් එක වැඩි කරලා උප්පෙරකයක් දාලා හරිද? ඒ වගේ මොකක් හරි ෆිසිකල් කරන දෙයක් හන්දා අපිට යාව වතුර දිය කරගන්න පුළුවන්. තේරෙනවද? විශාල ධනාගයක් නම් එයා ස්වයන්සිද්ධව වෙන්නේ. එහෙම නැත්නම් ඒ ප්‍රතික්‍රියාව ඒ කියන්නේ එයා මොකක් හරි අදාළ කම්පවුන්ඩ් එක අයනය ජලයේහි දිය වෙන්නේ නැහැ. තේරුණා නේද? හරි. වෙනම ඉස්ටාමයක් දාලා ලියන්න මේ අණුව ආයනික සංයෝගයක ජලයේ ද්‍රාවිතාවය මේ අණුව ආයනික සංයෝගයක ජලයේ ද්‍රාවතාවය පහත සඳහන් පරිදි පැහැදිලි කළ හැකියි. ආයනික සංයෝගයක ජලයේ ද්‍රාවිතාවය පහත සඳහන් ලෙස පැහැදිලි කළ හැකියි. හරි. පළවෙනි එක ලියන්න. අංක 1 කියලා දාලා ලියන්න. සංයෝගයේ සම්මත දැලිස විඝටන එන්තැල්පිය සංයෝගයේහි සම්මත දැලිස විඝටන එන්තැල්පිය එහි සංයෝගයේ සම්මත දැලිස විඝටන එන්තැල්පිය එහි සම්මත සජලීකරණ එන්තැල්පීන්ගේ එකතුවට වඩා සම්මත සජලීකරණ එන්තැල්පීන් එකතුවට වඩා අඩු වූ විට හරිද? එතකොට මොකක්ද වෙන්නේ? මෙන්න මේ ද්‍රාවණ එන්තැල්පිය ඍණාගය වැඩි වෙනවා නේද? හරි. අඩු වූ විට කියලා ගමාවක් දාලා යටින් ලියන්න වෙනම ලියන්න සම්මත ද්‍රාවණ එන්තැල්පිය ඍණාගයක් ගන්න අතර සම්මත ද්‍රාවණ එන්තැල්පිය ඍණාගයක් ගන්න අතර එවැනි සංයෝග වඩාත් හොඳින් ජලයේ දිය වේ. එවැනි සංයෝග වඩාත් හොඳින් ජලයේ දිය වේ. ඒ කියන්නේ යාලා තාප දායක ප්‍රතික්‍රියාවක් නේද? වඩාත් හොඳින් ජලයේ දිය වේ. හරි. එවැනි සංයෝග වඩාත් හොඳින් ජලයේ දිය වේ. ඊළඟ ශ්‍රමක දාලා ලියන්න. තාපදායී ප්‍රතික්‍රියාවක් සිදු වේ. එනිසා අදාළ සංයෝගය දිය කරන විට පද්ධතියේ උෂ්ණත්වය වැඩි වේ.
හරි දැන් කරන වැඩේ මේ දැලෙස විඝටන එන්තැල්පිය චූට්ටක් වැඩි එකක්. හරිද? සජීකරණ එන්තැල්පිය වල එකතුරට චුට්ටක් දැන් මෙයා වැඩි. එතකොට මොකක්ද වෙන්නේ? මේ අපේ ද්‍රාවණයෙන් SOL එක ටිකක් විතර වැඩි වෙනවා නේද? ධනාගයේ චුට්ටක් ඒ කියන්නේ ධන චුට්ටක් වැඩි වෙලා දෙන්නේ. පොඩි ධනාගයක් වෙලා දෙන්නේ. මේ වගේ කට්ටිය අර නිකන් හරියට අපි තේ කෝප් එකට සීනි දාලා දිය කරනවා වගේ වැඩක් කරනවා. දිය වෙන්නේ නැති හන්ද අපි මෙන්න මේ කට්ටියට පොඩි එනර්ජි එකක් ලබා දෙලා මන්තනය කරන්න පුළුවන්, ටෙම්පරේචර් එක වැඩි කරන්න පුළුවන්, උත්පරක දාන්න පුළුවන්. ඒ වගේ මොන හරි දෙයක් කරලා වෙලා මේක අපට හදා ගන්න පුළුවන් ස්වයංසිද්ධ ඉදිරිපත් ග්‍රාෆ් කරගන්න පුළුවන්. හරි ඊළඟ දෙවෙනි කෙනා ලියන්න සංයෝගයේ සම්මත දැලිස විඝටන එන්තැල්පියට වඩා චූටක් ඉන්න වාන් හරිද? අපි පළවෙනි එකේ මම ඔයාලට කියපු එක හරියනොත් මම හිතනවා ලියපු එක වැරදි නේද? පළවෙනි එකේ වෙන්න ඕනේ සංයෝගයේ සම්මත දැලිස විඝටන එන්තැල්පියට වඩා සම්මත සජලීකරණ එන්තැල්පියෙහි අගේ විශාල වූ විට ඍණාගේ වැඩි වූ විට කියලා එන්න ඕනේ. මම හිතනවා මට මතක විදිහට ඔයාලට කිව්වා අඩු වූ විට කියලා නේද? චූට එක හදාගන්න. හරි ඊළඟට අපි හරි දැනට ලියන්න දෙවෙනි කෙනා ලියන්න සංයෝගයේ සම්මත දැලිස විඝටන එන්තැල්පියට වඩා සම්මත සජලීකරණ එන්තැල්පිය අඩු වූ විට. ඒ කියන්නේ මේ ඍණාගේ අඩු කරන්න හදන්නේ. අඩු වූ විට දැලිස විඝටන එන්තැල්පිය අඩු වූ විට කියලා කමාවක් දාන්න. අඩු වූ විට කියලා කමාවක් දාන්න. හරි නේද? හරි වෙනම ලියන්න ගන්න. ලියන්න මෙවැනි සංයෝගවල වෙනම රූලක් කරලා ලියන්න. කලින් ලියුවා වගේ ලියන්න. මෙවැනි සංයෝගවල සම්මත ද්‍රාවණ එන්තැල්පිය කුඩා ධනාගයක් ගනී. සම්මත ද්‍රාවණ එන්තැල්පිය කුඩා ධනාගයක් ගනී. එන්තැල්පිය කුඩා ධනාගයක් ගනී. ලියන්න ස්වයංසිද්ධව ජලයේ දිය නොවේ. ස්වයංසිද්ධව ජලයේ දිය නොවේ. ලියන්න ද්‍රාවණය රත් කිරීම ලියන්න ද්‍රාවණය රත් කිරීම මන්තනය කිරීම වැනි ද්‍රාවණය රත් කිරීම මන්තනය කිරීම වැනි යාන්ත්‍රික ක්‍රම මගින් ජලයෙහි ද්‍රවණය කළ හැක. එහෙම නැත්නම් ද්‍රවතාවය වැඩි කළ හැක. හරි දැන් කරන්න දැන් අපි තුන්වෙනි කෙනා අපේ ලැටිස් එකේ අනිත් පැත්තෙන් දැලිස විඝටන එන්තැල්පිය විශාල ධනාගයක් වෙලාවට. එහෙනම් අපිට ලැබෙන සම්මත ද්‍රාවණය තුළ ගොඩාක් ලොකු ධනාගයක්. එහෙනම් අපිට ඒව කොච්චර කරත් වතුර දිය කරන්න බෑ. හරි නේද? හරි. තුන්වෙනි කෙනා ලියන්න. සම්මත දැලිස විඝටන එන්තැල්පිය ලියන්න. සම්මත දැලිස විඝටන එන්තැල්පිය සම්මත සජලීකරණ එන්තැල්පීන් වලට වඩා විශාල ධනාගයක් වූ විට හරි එහෙනම් මොකක්ද වෙන්නේ ද්‍රාවණ එන්තැල්පිය ගොඩක් ලොකු ධනාගයක් එහෙනම් අපිට සංසිද්ධ කරන්න බෑ ජලය දිය වෙන්නේ සංසිද්ධ නැහැ කොහොමත් විශාල ධනාගයක් හන්ද වතුර දිය කරන්නත් බෑ හරි රුලක් කරලා වෙනම ලියන්න සම්මත ද්‍රාවණ එන්තැල්පිය ඉහළ ධනාගයකි සංයෝග ජලයේ අද්‍රාව්‍ය වේ. හරි නේද? හරි වුණා. ඒ ටිකත් හරි. ඊළඟට අපි සාකච්ඡා කරන්න හදන්නේ මේ ආම්ල සහ බෂ්ප සම්බන්ධ එන්තැල්පි පරයාසයන්.
තේරුණාද? අම්ල සහ භෂ්ම සම්බන්ධ එන්තැල්පි පරයාසය. ඊට කලින් මම ඔයාලට චුට්ටක් කියලා දෙන්නම්. අම්ලයක් කියන්නේ මොකක්ද? ඒතර අම්ල ගත්තාම අම්ලවල වර්ග කිහිපයක් තියෙනවා. හරිද? ප්‍රධාන වශයෙන් අපි A level syllabus එකේ වර්ග දෙකක් ඉගෙන ගන්නවා. ඒ තමයි ප්‍රබල අම්ල සහ දුබල අම්ල. තේරුණාද? ප්‍රබල අම්ල සහ දුබල අම්ල. භෂ්ම ගත්තාමත් ඒකෙත් දෙකයි. දුබල භෂ්ම සහ ප්‍රබල භෂ්ම. හරි. ලොකු මාතෘකාවක් ලියා ගන්න. ටිකක් ලොකු මාතෘකාවක් ලියන්න. අම්ලවල අම්ල සහ භෂ්ම ද්‍රාවණ සම්බන්ධ එන්තැල්පි විපර්යාසයන්. අම්ල සහ භෂ්ම සම්බන්ධ එන්තැල්පි විපර්යාසයන්. හරිද? හරි. ඔයාලා පොඩි කාලේ ඉඳන් දන්න දෙයක් නේ. අම්ලයක් නම් ඒකේ හයිඩ්‍රජන් පිට කරනවා වගේ කරනවා. ඔයාලා දැනත් ඇත්තට මේක වැරදි හරිද? මම ඔයාලට මුලදීත් කියලාදී අම්ලයක් අපි එහෙම අර්ථ දක්වන්නේ නැහැ. ඒක වැරදි හරිද? ඕකට අපිට තියෙනවා ආහිනිස් වාදය, ලොන්ස්ට්‍රොට් බෝර් වාදය. මේ වගේ වාද කිහිපයක් අපි ඉගෙන ගන්නවා මේ සමතුලිතතාවය පාඩමේ අයන සම්බන්ධ සමතුලිතතාවයේදී pH වලදී. දැනට එහෙනම් අපි රෆ්ලි ඉගෙනගෙන ඉමු. දැනට ඔයාලා හිතා ගන්න අයනයක් අම්ලයක් කියලා කියන්නේ H+ පිට කරන කට්ටිය කියලා හිතන් ඉන්න. වැරදි ඇත්තම මේ ඇත්තම කියනවා නම් හොඳම ක්‍රමය තමයි අම්ලයක් කියලා කියන ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කට්ටිය, භෂ්මයක් කියලා කියන ඉලෙක්ට්‍රෝන පිට කරන කට්ටිය. එච්චර දුරට ඕනේ නැහැ. ඔයාලා නිකන් හිතන්න අම්ලයක් කියලා කියන්නේ H+ පිට කරන කට්ටිය කියලා. හරි. මම ගන්නවා අම්ල කිහිපයක්. මම ගන්නවා HCl ඊට පස්සේ සල්ෆියුරික් H2SO4 ඊළඟට ගන්නවා H3PO4 ෆොස්ෆෝරික් එක ආයෙ ගමු H2C2O4 මම තව ගන්නම් ගමු CH3COOH ඇසිටික් එක මේ තියෙන්නේ CH3COOH හරිද එතකොට අපි ගන්නවා මං කියවන දැන් අම්ලයක් කියලා කියන්නේ ආට භෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන් ඒකට ඔයාලා දන්නවනේ හරිද ඒතකොට අම්ලයක් H+ පිට කරනවානේ මෙන්න මේ පිට කරන්න පුළුවන් H+ සංඛ්‍යාවට කියනවා මෙයාකට භාෂ්මිකතාවය කියලා අම්ලයකට තියෙන භාෂ්මිකතාවයක් භෂ්මයකට තියෙන ආම්ලිකතාවයක් තේරුණාද හරි එතකොට HCl ගත්තොත් මෙයාට ඉලෙක්ට්‍රෝන එක්කෙනෙක් පිට කරන්න පුළුවන් එහෙනම් ඒ හන්ද එයා H+ එක්කෙනෙක් ගන්න පිට කරන්න පුළුවන් ඒ හන්ද එයාගේ භාෂ්මිකතාවය එකයි H2SO4 සල්ෆියුරික් වල භාෂ්මිකතාවය දෙකයි හරි H3PO4 වල භාෂ්මිකතාවය 3යි ඔක්සලේට් එයාගේ භාෂ්මිකතාවය දෙකයි CH3COOH මෙන්න මෙයා මෙහෙම ඉන්නේ අතරම CH3C=OH තේරුණාද මෙන්න මේ H එක තමයි කඩලා අයින් කරන්නේ එහෙනම් එයාගේ භාෂ්මිකතාවය එකයි තේරුණාද අපිට දල වශයෙන් ඔය වගේ යාලගේ ආම්ලිකතාව සහ භාෂ්මිකතාව ලබා ගන්න පුළුවන් ඊළඟට මම මුලින්ම අම්ල ටික කියලා දෙලා ඊළඟට භෂ්ම ගැන සාකච්ඡා කරන්න යමු තවත් දෙයක් තියෙනවා ඒ තමයි අර මම කලින් කිව්වා වගේම ආම්ලවල තියෙන ප්‍රබල ආම්ල සහ දුබල ආම්ල අපි මම මුලින්ම ප්‍රබල ආම්ලයක් කියන්නේ මොකක්ද කියලා හරිද ප්‍රබල ආම්ලයක් කියලා කියන්නේ එයා ජලීය ද්‍රාවණයක් තුලදී සම්පූර්ණයෙන්ම නැත්නම් මුළුමනින්ම විඝටනය වෙනවා මේ බලන්න හරිද මම ගන්නවා HCl කියන කෙනා HCl ලික්විඩ් මම වතුරට දානවා ඒක දැම්මට පස්සේ මෙයාගෙන් ලැබෙනවා H+ AQ ධන Cl - AQ තේරුණාද හරි මම දුබල කෙනෙකුත් ලියන්න ඒකට ඔයාලට තේරෙනවා හරිද මෙතන HCl තියෙන එක පේන්නේ නැහැ නේ මෙහෙරි මම ලියන්නම්කෝ HCl AQ තියෙන්නේ sorry HCl liquid එකට වතුර දැම්මේ HCl liquid දාන AQ තියෙන්නේ හරි මම තව උදාහරණයක් ගන්නම් මෙන්න මෙයා ඇසිඩික් එහෙම නැත්නම් CH3COOH එයා ලික්විඩ් එක වතුරට දානවා දාන AQ මෙහෙ බලන්නකො හරිද මේ HCl කියන කෙනාගේ මවුල එකක් මම වතුරට දැම්මොත් එහෙම H+ මවුල එකයි Cl- මවුල එකක් විතර ලැබෙනවා තේරුණාද මෙයා HCl වලින් මවුල 10ක් දැම්මොත් H+ මවුල 10යි Cl- මවුල 10ක් ලැබෙනවා හැබැයි ඒ කියන්නේ මෙයාලගේ තියෙන ඉදිරි ප්‍රතික්‍රියාවක් විතරයි ප්‍රතික්‍රියා අප්‍රතිවර්තයි ඉස්සරහට ප්‍රතික්‍රියාව ගියටම පිටිපස්සට එන්නේ ඒවට අපි කියනවා අප්‍රතිවර්ති හිතලා කියලා හරිද ඊළඟට මම කියලා දෙන්න හදන මේ ඇසිඩික් ඔය කට්ටිය එයාලා මවුල එකක් විසින් H+ එක්කෙනෙක්ම දෙනවා කියලා කියන්න බෑ තේරුණාද ඒ කියන්නේ මවුල 10කින් විතර H+ එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි සීට දෙකක් විතර තමයි H+ ලබා දෙන්නේ අපි අන්නේවට කියනවා දුබල අම්ල කියලා එතකොට මෙයාලට වෙන්නේ අප්‍රතිවර්ත ඊතලයක් නැහැ මේක ප්‍රතිවර්ති ඊතලයක් තියෙන්නේ ප්‍රතික්‍රියක වලින් ප්‍රතිඵලත් හැදෙනවා ප්‍රතිඵල වලින් ප්‍රතික්‍රියකත් හැදෙනවා තේරුණාද මෙන්න මේ H+ අයින් කරාට පස්සේ හැදෙන එකට විතර CH3COO රින ඇසිටේට් අයනය ඒ කියන්නේ මෙන්න මෙයා
CH3COO ඍණ AQ ධන H+ aqueous. මෙන්න මේ වගේ කට්ටියට අපි කියනවා දුබල අම්ල කියලා. තේරුණාද? ඒවට අපි කියනවා දුබල අම්ල කියලා. ප්‍රබල අම්ලයන් නම් එයා ජලයේදී සම්පූර්ණයෙන් විඝටනය වෙලා H+ එකට Cl- එකට කියන රේටියෝ එකෙන් කියන අම්ලයට ආයන එකට එක අනුපාතයෙන් යනවා. හැබැයි CH3COOH මවුල එකකින් H+ මවුල එකක්ම දෙනවා කියලා කියන්න බෑ. CH3COOH මවුල 10කින් H+ මවුල එකක් හෝ දෙකක් වගේ තමයි පොඩි ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. ඒත් එක්කම මේ ඍණායනය සහ මේ ධනායනය අනිත් පැත්තට මේ පැත්තට එනවා. තේරුණාද? අපි ඒවට කියනවා දුබල අම්ල කියලා. හරි නේද? හරි. ස්ටාර් මාක් එකක් දාලා ලියන්න. හරි ලොකු මාතෘකාවක් ලියා ගන්න මුලින්ම ආම්ල සහ භෂ්ම සම්බන්ධ එන්තැල්පි පරයාසයන්. හරි නේද? හරි ඒ කරලා අපි මුලින්ම ආම්ල ගැන සාකච්ඡා කරන්න ගන්න. ඊට පස්සේ භෂ්ම වලට එමු. ලියන්න ලොකු මාතෘකාවක් ආම්ල සම්බන්ධ එන්තැල්පි. ආම්ල සම්බන්ධ එන්තැල්පි. ආම්ල සම්බන්ධ එන්තැල්පි. හරි නේද? හරි. ස්ටාර් මාක් එකක් දාලා ලියන්න. ලියන්න H+ අයන නිදහස් කරන ආම්ල මෙහෙම ලියන්නකෝ. H+ ආයන නිදහස් කරන ප්‍රභේද ලියන්න. H+ අයන නිදහස් කරන ප්‍රභේද අම්ල ලෙස හැඳින්වේ. H+ අයන නිදහස් කරන ප්‍රභේද අම්ල ලෙස හැඳින්වේ. ඒකටම ලියන්න. එක් අම්ල අණුවක් විසින් නිදහස් කරනු ලබන H+ ප්‍රමාණය එක් අම්ල අණුවක් විසින් නිදහස් කරනු ලබන H+ ප්‍රමාණය එහි භාෂ්මිකතාවය ලෙස හැඳින්වේ. එහි භාෂ්මිකතාවය ලෙස හැඳින්වේ. හරි නේද? එහි භාෂ්මිකතාවය ලෙස හැඳින්වේ. හරි. මෙන්න මේ ටික ලියා ගන්න දන්න. මෙන්න මේ ටික ගන්න දන්න. අම්ලය භාෂ්මිකතාවය. ලියන්න. අම්ලය කියලා HCl මේ හතර දාගන්න. මේ ටික දාගන්න භාෂ්මිකතාවය. හරිද? පළට ලියා ගන්න බලන්න. අම්ලය සහ භාෂ්මිකතාවය. හරිද? ඔයාලා දන්නේ නැත්නම් ඇසිටික්. අතර ඕඩ කාබොක්සිලික් අම්ලයක් තියෙනවා. හරිද? ඔයා අපි ඕගනික් කෙමිස්ට්‍රි වල ඉගෙන ගන්නවා. CH3WH කියන්නේ කාබොනික් අම්ලයක්. හරි නේද? හරි. චූටි මාත්‍රාවක් දාගන්න ප්‍රබල අම්ල. ලියන්න පොඩි මාත්‍රාවක් දාලා ලියන්න ප්‍රබල අම්ල. ප්‍රබල අම්ල. හරි නේද? හරි. ලියන්න. යටින් පොඩ්ඩක් ලියන්න. ජලීය ද්‍රාවණ තුලදී මුළුමනින්ම විඝටනය වී ජලීය ද්‍රාවණ තුලදී මුළුමනින්ම විඝටනය වී අයන ලබා දෙන අම්ල ප්‍රබල අම්ල වේ. අයන ලබා දෙන අම්ල ප්‍රබල අම්ල වේ. උදාහරණ මේ HCl ලියා ගන්න. මම ගන්නවා සල්ෆියුරික් එකක් ගන්නකො. H2SO4. හරි සල්ෆියුරික් එක මම මෙතන උඩින් ලියන්නම්. H2SO4 liquid මම දානවා ජලයට. H2O liquid දාන්නත් පුළුවන් නැත්නම් AQ කියලා ලියන්නත් පුළුවන්. එතකොට හැදෙන්නේ මොකද්ද? H+ දෙන්නෙක් හැදෙනවා නේද? H+ දෙන්නයි ආය හැදෙනවා SO4 2- ඒක සල්ෆේට් එක. හරි HCl වල උදාහරණය සහ සල්ෆියුරික් සඳහා උදාහරණ ඒ දෙක ලියා ගන්න. හරිද? හරිද? දැන් ඔයාලා මේ දවස්වල දැන් ඉස්සරහට වැඩ කරා යනකොට
ටික ටික මේ පියසුරු පොත්වල දැන් අපි ලෙසන් බයි ලෙසන් යනවනේ හරියද? ඒ යන අතරතුර මේ පසුගිය විභාග ප්‍රශ්න අඩුමතර අවුරුදු 25 30ක්වත් මෙහෙම හරියද? 25 30ක් කොහොම ළමයෙක් දෙන්න වල වැඩි වගේද කියලා හරියද? මෙහෙම හරියද? සාමාන්‍ය හොඳ අයිලන්ඩ් රෑන්ක් එක කොහොමත් මෙඩිසින් ඉංජිනේරින් ළමයිට ඕවා කරනවා. හරිද? යන්න නැති ළමයි ගොඩක් ඉන්නේ. එතකොට ඒ ළමයිට හිතන මේක වැඩි තමයි. එහෙම තමයි අති බහුතරයක් ළමයිට දෙන්නේ. හැබැයි ඔය ටාගට් එක ගන්න ඕනේ. හරිද? ඒක හිමින් හිමින් ඔයාලා ගන්න. හරිද? හරිනම් දැන් මේ වෙනකොට ඔයාලා ෆිසික්ස් එතකොට කෙමිස්ට්‍රි ෆිසික්ස් වල බයෝ වල මේ මැත්ස් වල සහ මේ මැත්ස් වල විභාග තන නැහැ. ඔයාලා මේ වෙනකොට මම මුලින් ඉඳන් කියපුවාට මේ පේස් රිපෝට් එක අරගන්න. ඒකේ තියෙනවා හැම අවුරුද්දකම තිබ්බ විභාග රචනා වෙන වෙනම කඩලා දැන් පළවෙනි සෝරි අපි කොහොම තුන්වෙනි පාඩම ලබා දීච්ච විභාග රචනා ටික 2020 ඉඳලා 1985ට වගේ යනකම් වෙනම පොත් සෙට් එකක් තියෙනවා. හරිද? ඊළඟට වායු පාඩමේ ප්‍රශ්න ටික වෙනම තියෙනවා 2020 ඉඳලා පිටිපස්සට යනකම් තිබුණු විභාග රචනා ප්‍රශ්න ටික. අර ඒ කියන්නේ ගොඩක් වෙන මට මතක තිබ්බේ ජෙනරල් ලැන්ග්වේජ් ඉනෝගනික් ෆිසිකල් ඕගනික් ඒ වගේ කඩලා තිබ්බේ. හරි පාඩම් කඩලා මම ළඟදී හම්බුණා කොට ටිකක් බලන්න. ඉතින් ඒ ටික ඔයාලා උත්තර බලන්න මේ විදිහට ලියලා ඉවරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වෙනකොට ඔයාලා ඉස්සරහට තියෙන පාඩම් ඕගනික් කෙමිස්ට්‍රි ඉනෝගනික් කෙමිස්ට්‍රි ඒවත් ලියලා ඉවරලා තියෙන්න ඕනේ. ඒ ලියන්න බලාගෙන ලියන්න හරිද? ඊට පස්සේ අහපුව පොත් සෙට් එකක් අරගෙන හරිද? ගන්න බැරි කට්ටිය ඉන්නවනම් ඕන්න වෙන පොතක ලියලා දෙවෙනි පාර ලියද්දි ඒ පොත්වල ලියන්න ඉඩ තියෙනවා. එහෙම ලියන්න පුළුවන්. එහෙම මොන හරි ඔයාලා විකල්පයක් කරා යන්න. එතකොට තව කඩේ එහෙම කරා යන්න පුළුවන්. රචනා පාඩ එකත් එහෙම ලියා යන්න පුළුවන්. ඒ පාඩම් වෙන වෙනම. තේරුණාද? එහෙම යන්නත් පුළුවන්. ඒ යන අතරතුර ඔයාලා තවත් ආයෙත් පාස් කරන්න ඕනේ. අර මං කියපු විදිහට 2020 දැන් අපි කරලා ඉවරයි. 19 කරා 18 කරා නිකන් උත්තර බලන් ආන්සර් සෙකන්ඩ් පේපර් එකේ ලියලා එවන්න තියෙන. හරිද? PDF එක හදලා මට එවන්න. හරිද? එතකොට ඔයාලට අර පොඩි ටාගට් එකක් තියෙනවනේ මෙන්න මේ සතිය ඉවරෙන්න කලින් මට එවනවා කියලා. හරිද? එහෙම කරා යන්න. එතකොට තව අපිට මාස 5ක් විතර ගියාට පස්සේ සමහර වෙලාවට ඔයාලට පේපර් එකෙන් භාගික උත්තර තනියෙන් ලියන්න පුළුවන් වෙයි. හරිද? එහෙම ඔයාලා බලන් ලියද්දි ඔයාලා ඉගෙනගත්ත ප්‍රශ්න තනියෙන් කරන්න. හරිද? දැන් ඒවා තනියෙන් කරලා ඒවා ගන්න ලියන්න. අර බැරි කට්ටිය බැරි ඒ කියන්නේ ප්‍රශ්න අපි ඉස්සරහට ඉගෙන නැති තීරි වලින් තියෙන පාඩම් වලින් තියෙන ප්‍රශ්න ටික ඔයාලා බලන් ලියන්න. තේරුණාද? ඕගනික් ඉනෝගනික් මොනක්වත් තේරෙන්නේ නැහැ ලියලා දාන්න. හරි. මේක හරිය නේද? හරි. ඊළඟට මේ ඔක්කොම අප්‍රතිව වර්ග තනියෙන් ඉතල දෙන්නේ. ඉදිරිපිට ක්‍රියාවක් විතරයි තියෙන්නේ. හරි නේද? හරි. ඊළඟට ඊළඟ කෙනා ලියන්න දුබල අම්ල. දුබල අම්ල ලියන්න ස්ටමක් එකක් දාලා ලියන්න දුබල අම්ල ඉස්සරහ ලියන්න. ජලීය ද්‍රාවණයකදී අර්ධ වශයෙන් විඝටනයකට ලක්වන අම්ල ජලීය ද්‍රාවණයකදී අර්ධ වශයෙන් විඝටනයකට ලක්වන අම්ල දුබල අම්ල වේ. දුබල අම්ල වේ. හරි. මේ උදාහරණ දාගන්න සල්ෆර් මේ අපේ ඇසිඩික් සඳහා. මේ තියෙන ඇසිඩික් C3COOH මේ තියෙන ඇසිටේට් එක C3COO රින කියන අයන. මම තව උදාහරණයක් ගන්න HF එක හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් කියන අම්ලය. ලික්විඩ් දාන AQ මේකෙන් හැදෙනවා H+ aqueous දාන F- aqueous. හරිද? මේ වාහන හරිද? මේ මං කොහොමද උදා ලිතියම් කෙනෙක් නා පළවෙනි කාණ්ඩේ හිටියට යාගේ ලක්ෂණ ඔක්කොම වගේ තියෙන දෙවෙනි කාණ්ඩේට අනුරූපීව. ඒත් එක්කම මේ ෆ්ලෝරින් කෙනෙක් නා හත්වෙනි කාණ්ඩේ හිටිය යා හත්වෙනි කාණ්ඩේ අනිත් කට්ටිය නොදක්වන ලක්ෂණ තමයි ගොඩක් වෙලාට දක්වන්නේ. දැන් HF කෙනෙක් නා දුබල අම්ල. හැබැයි හත්වෙනි කාණ්ඩෙන් හදන අනිත් අම්ල මොනවද? HCl HBr HI මේවා ප්‍රබල අම්ල. හරිද? HF කියලා ගන්න දුබල අම්ලයක්. ඒකත් පොඩ්ඩක් හයිලයිට් කරගන්න අතුපෙන් ලියා ගන්න. හරි. දල වශයෙන් ඔන්න අපි අම්ල සම්බන්ධ පොඩි රෆ්ලි අයිඩියා එකක් දැන් අරන් තියෙනවා. හරිද? අම්ල සහ වෂ්ම සම්බන්ධව මේ සම්සුලිතව වඩිමුට සෑහෙන කරනවා. දැනට පොඩි අයිඩියා එකක් තියාගමු. හරි. ඉක්වේෂන් දෙකම දාගන්න. හරි. දැන් අපි ඉන්න හදන්නේ වෂ්ම සම්බන්ධව කතා කරන්න හදන්නේ. හරි. පොඩි මාතෘකාවක් ලියාගන්න. වෂ්ම සම්බන්ධ එන්තැල්පි. වෂ්ම සම්බන්ධ එන්තැල්පි. වෂ්ම සම්බන්ධ එන්තැල්පි. හරිද? එතකොට වෂ්මක මොනවද තියෙන OH එක තියෙනවා නේද? ඇත්තටම මෙහෙම කියන එක වැරදි. හරිද? වෂ්ම අපි හරියට මර්ථ දක්වන ඉලෙක්ට්‍රෝන ලබා පිට කරනවා කියන්න මෙහි දන්නු හරිද? මම ගන්න වෂ්ම කිහිපයක් NaOH සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. දා වශයෙන් ඔයාලා පොඩි කාලේ ඉඳන් දන්නේ මොකද්ද? OH- පිට කරන කටට අපි කියනවා වෂ්ම කියලා නේද? ඒ තියෙන OH- සංඛ්‍යාවට අපි කියනවා භාෂ්මිකතාව ආම්ලිකතාවය නේද? ආම්ලයකට තියෙන භාෂ්මිකතාවයක් භාෂ්මයකට තියෙන ආම්ලිකතාවයක්. තේරුණාද? හරි. එහෙනම් මෙයාගේ ආම්ලිකතාවය එකයි. තව උදාහරණයක් මම ගන්නවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් BaOH twice. හරිද? OH- දෙන්නෙක් ඉන්න එහෙනම් එයාගේ ආම්ලිකතාවය දෙකයි. තේරුණාද?
අපි තව උදාහරණයක් ගමු කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. හරිද? එහෙනම් එයාගේ ආම්ලිකතාවය 3යි. තේරෙනවද? එයාගේ ආම්ලිකතාවය 3යි. තව මම උදාහරණයක් ගන්නවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් NH4OH. මෙයා දුබල භස්මයක්. මේකෙත් OH එකයි. එහෙනම් එකයි යාගේ ආම්ලිකතාවය. ඔය ඇති. තව KOH එකක් ගන්නම්කෝ. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් යාගෙත් එකයි. හරිද? මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන් භාෂ්මිකතාව සහ මේ ආම්ලිකතාව. එතකොට මෙයාලා ප්‍රබලද දුබලද කියන කාරණේ රඳාපවතින්නේ නැහැ. එයාලගේ ආම්ලිකතාවය හෝ භාෂ්මිකතාවය සඳහා. තේරෙනවද? ආම්ලයක් හෝ භස්මයක ආම්ලිකතාව හෝ භාෂ්මිකතාවය සඳහා ඒ අදාළ කෙනා ප්‍රබල කෙනෙක්ද දුබල කෙනෙක්ද කියන එක තීරණය වෙන්නේ නැහැ. තේරෙනවද? එයා බලපාන්නේ නැහැ. හරි. කෙලින්ම අපි කියන්නේ ඔය ටික. හරි. ඊළඟට මම ගන්නවා ප්‍රබල භස්ම. තේරුණාද? ප්‍රබල භස්මයක් නම් එයා ජලීය ද්‍රාවණයක් තුළදී සම්පූර්ණයෙන්ම විඝටනය වෙලා අයනයට අම්ල අතර අනුපාතය 1:1 අනුපාතයකින් ලබා දෙනවා. හරි මම ගන්නවා ප්‍රබල අම්ලයක් උදාහරණයක් ගන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. NaOH ලික්විඩ් එක මම දානවා වතුරට. AQ දැම්මහම මොකද වෙන්නේ? Na+ AQ ධන OH - AQ ලැබෙනවා. තේරුණාද? තව උදාහරණයක් මම ගන්නම් KOH එක. KOH ගන්නම්. KOH ලික්විඩ් එක දැම්ම මම වතුරට AQ මෙයාගෙන් හැදෙනවා clay + A+ ධන OH - AQ. හරිද? අලුතෙන් ආපු ළමයි මයික් ඔෆ් කරගන්න. හරි නේද? හරි. ඔය තමයි ප්‍රබල අම්ල. හරි. මම ගන්නවා දුබල භස්ම. හරිද? මෙන්න මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් NH4OH එක මෙන්න මෙයා දුබල භස්මයක්. NH4OH ලික්විඩ් එකට මම දානවා වතුර. මෙයා දුබල භස්මයක් හන්දා භාගිකව එහෙම නැත්නම් අර්ධව විඝටනය වෙන්නේ. එතනින් හැදෙනවා NH4+. NH4+ aqueous දාන OH - aqueous. ආන්නකෝ මේ එතකොට මේ NH4OH කියලා කියන ඇත්තටම ඇමෝනියා වතුරේ දිය කරලා තියෙන. හරිද? ඒ කියන්නේ ඇමෝනියා ජලීය ද්‍රාවණයක් කිව්වොත් එකයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කිව්වොත් එකයි. තේරුණාද? හරි නේද? හරි ලියන්න. භස්ම කියලා දැම්ම නේද? මාතෘකාව ලියන්න. අපි මෙහෙමත් අර්ථ දක්වනවා. ඒ කියන්නේ OH- පිට කරනවා කියලාත් අවුලක් නැහැ. ඔයාලා දැනට හිතා ගන්න H+ ප්‍රතිග්‍රහණය කරනවා. ඒ ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන් H+ ප්‍රමාණය තීරණය කරනවා තියෙන OH- ප්‍රමාණය. තේරුණාද? හරි. ලියන්න. භස්ම කියලා දාලා ස්ටමක් එකක් දාලා ලියන්න. H+ ප්‍රතිග්‍රහණය කළ හැකි ප්‍රභේද H+ අයන ප්‍රතිග්‍රහණය කළ හැකි ප්‍රභේද භස්ම ලෙස හැඳින්වන අතර H+ අයන ප්‍රතිග්‍රහණය කළ හැකි ප්‍රභේද භස්ම ලෙස සැලකෙන අතර ප්‍රතිග්‍රහණය කළ හැකි H+ අයන සංඛ්‍යාව ප්‍රතිග්‍රහණය කළ හැකි H+ අයන සංඛ්‍යාව ආම්ලිකතාවය ලෙස හැඳින්වේ. ආම්ලිකතාවය ලෙස හැඳින්වේ. ආම්ලිකතාවය ලෙස හැඳින්වේ. හරි නේද? හරි මෙන්න මේ ටික දාන්න ගන්න. මේ තියෙනවා භස්ම ටික තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, බේරියම් හයිඩ්‍රොක්සයිඩ්, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්, ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්, KOH එක. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එක. මෙතනින් දාගන්න ආම්ලිකතාවය. ටොපික් එකේ ලියගන්න ආම්ලිකතාවය. හරි ඒ ටික හදාගන්න බලන්න. හරි මාතෘකාවක් ලියන්න. ප්‍රබල භස්ම. ප්‍රබල භස්ම ලියන්න. ජලීය ද්‍රාවණයකදී
මුළුමනින්ම අයන බවට විඝටනය වන ජලීය ද්‍රාවණයකදී මුළුමනින්ම අයන බවට විඝටනය වන භෂ්ම ප්‍රබල භෂ්ම ලෙස හැඳින්වේ. ජලීය ද්‍රාවණයකදී මුළුමනින්ම අයන බවට විඝටනය වන භෂ්ම ප්‍රබල භෂ්ම ලෙස හැඳින්වේ. ප්‍රබල භෂ්ම ලෙස හැඳින්වේ. හරි අතන මෙතන NH4OH ලික්විඩ් කියලා මට ලියන්න බෑ. ඒක වැරදි හිම ලියන එක. මොකද ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් අපිට ලික්විඩ් කෙනෙක් එහෙමම ලබා ගන්න බෑ. උතන ඇත්තටම වෙලා තියෙන්නේ ඇමෝනියම් NH4OH කියලා කියන්නේ ඇමෝනියා ලික්විඩ් එක වතුරේ දිය කරලා තියෙනවා. තේරෙනවද? මට ඕන NH4 ලික්විඩ් ධන ජලය කියලා කියන්න පුළුවන්. හැබැයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ලික්විඩ් කියලා කියන්න බෑ. එයා ඒකෝස් වෙලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ජලය මෙතන දාන්න ඕනේ නිකම්ම NH4OH ඒකෝස් දාගන්න. එයා විඝටනය වෙලා හැදලා තියෙනවා NH4+ ධන OH-. හරිද? මේ අපේ දුබල කෙනාගේදී හරි නේද? ප්‍රබල කියලා දාලා ලියන්න. ප්‍රබල පැත්තේ ලියන්න ජලීය ද්‍රාවණයකදී මුළුමනින්ම අයන බවට විඝටනය වන භෂ්ම ප්‍රබල භෂ්ම ලෙස හැඳින්වේ. හරි මේ උදාහරණ දෙක දාගන්නකෝ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ KOH එක. Na+ ධන OH- සහ K+ සහ OH- ලැබිලා තියෙනවා. හරි ඒ ටික ලියා ගන්න. හරි නේද? හරි ඊළඟට මාතෘකාව ලියන්න පොඩි මාතෘකාවක් ලියා ගන්න දුබල භෂ්ම. දුබල භෂ්ම. ලියන්න ජලීය ද්‍රාවණයක් තුලදී භාගිකව විඝටනය වන භෂ්ම ජලීය ද්‍රාවණයක් තුලදී භාගිකව විඝටනය වන භෂ්ම දුබල භෂ්ම ලෙස හැඳින්වේ. භාගිකව විඝටනය වන භෂ්ම දුබල භෂ්ම ලෙස හැඳින්වේ. දුබල භෂ්ම ලෙස හැඳින්වේ. හරි උදාහරණ දාගන්න. හරි ඊළඟට අපේ 14 වෙනි උදාසීනීකරණ 17 වෙනි එන්තැල්පිය මේකට මම කියනවා සම්මත උදාසීනීකරණ එන්තැල්පිය කියලා. තේරුණාද? අම්ල භෂ්ම කතාව මතක් කරන්න ඕනේද? සම්මත උදාසීනීකරණ එන්තැල්පියදී කියන්නේ මොකක් හරි H+ මවුලයක් සහ OH- මවුලයක් ප්‍රතික්‍රියා කරවලා එදෙන උදාසීනීකරණය කරවලා ඒකෙන් ජලය මවුල එකක් හදනකොට සිදුවන එන්තැල්පි පරයාසය. මේ බලන්නකෝ. ඕක අපිට ලියන්න පුළුවන් H+ ඒකෝස් මවුල එකයි OH- ඒකෝස් මවුල එකයි මේකෙන් හැදෙනවා කවුද? H2O ලික්විඩ් එක මවුලයක්. ඩෙල්ටා H theta නියුට්‍රලයිස් කියලා කියනවා උදාසීනීකරණය කියන්නේ ඉන්න එකක් දානවා. තේරුණාද? එතකොට සම්මත උදාසීනීකරණ එන්තැල්පිද කියන්නේ H+ සහ OH- මවුල එක බැගින් ප්‍රතික්‍රියා කරවලා ද්‍රව ජලීය මවුල එකක් හැදෙනකොට සිදුවන එන්තැල්පි පරයාසය. තේරුණාද? හරි. ඊළඟ කාරණේ තමයි මෙන්න මේ වැඩේ වෙනකොට මෙයාගේ අගේ අපිට ගන්න පුළුවන් ඍණ 57.35ක්. හරිද? ඩෙල්ටා H theta n එක ගන්න පුළුවන් ඍණ 57.35 කිලෝජූල් මවුලයට. හරිද? ඔය සම්මත උදාසීනීකරණ එන්තැල්පි මම ඔය දීපු අගේ මතක තියෙන්න ඕන. ඕක වෙනස් වෙන්නේ නැහැ ආයේ. එක්ක 54 වගේ යන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපිට ප්‍රශ්න වලදී හම්බෙන්නේ ඍණ 57.35 තමයි යන්නේ. හරිද? ඒ කියන්නේ මෙන්න මේ අගය මතක තියෙන්න ඕනේ. එහෙම ගණන් හදන්න ඉන්නකොට ගොඩක් දත්තයක් විතර දෙනවා. චුට්ටක් මේක මතක තියෙන්න ඕනේ. හරි.
ලියන්න අපි 14 වෙනි කෙනා සම්මත උදාසීනීකරණ එන්තැල්පිය ඩෙල්ටා θ n එක. සම්මත උදාසීනීකරණ එන්තැල්පිය ඩෙල්ටා θ n. හරි. එයාගේ අර්ථ දැක්වීම ලියන්න ගන්න. ලියන්න. පේජ් එක මැදට ලියන්න ගන්න. සම්මත තත්ත්ව යටතේදී x+ ආයන මවුලයක් සහ සම්මත තත්ත්ව යටතේදී x+ ආයන මවුලයක් සහ පොඩි දෙයක් කියන්න ඕනේ තමයි ජලීය x+ සහ OH- ජලීය ගන්න. තේරෙනවද? මෙහෙම ලියන්න. සම්මත තත්ත්ව යටතේදී ජලීය x+ ආයන මවුලයක් සහ ජලීය x+ ආයන මවුලයක් සහ ජලීය OH- ආයන මවුලයක්. ජලීය OH- ආයන මවුලයක් ප්‍රතික්‍රියා කරවා ද්‍රව ජලයේ මවුල එකක් සෑදීමේදී සිදුවන එන්තැල්පි විපර්යාසය. හරි නේද? හරි. ඔයාලට මතකද දන්න මම මේ ඉක්වේෂන් එක ලිව්වා තුන්වෙනි පාඩේ මේ රසායන ගණනීය කිරීම වලදී අනුමාපන වලදී ඉගෙනුවා සෑම අම්ල සහ බෂ්මයක් අතර ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට වෙන්නේ මොකක්ද? ඒක ඇතුළත වෙන්නේ අනිවාර්යෙන් H+ සහ OH- ප්‍රතික්‍රියා කරලා ජලය හදන එක කියලා කිව්වනේ. අනිත් දේවල් පොඩ්ඩක් එහෙම වුණාට අන්තිමට අයන ටික එහෙමම තියෙනවා. හැබැයි H+ සහ OH- කියන අයන නැහැ. ඒ වෙනුවට තියෙන ජලය කියලා කිව්වා නේද? හරි. මේක ලියා ගන්න. H+ aqueous දාන OH- aqueous වලින් හැදෙනවා H2 liquid delta θ n එක සමානයි මේකක් දාගන්න. සමානයි -57.35 මවුලට කිලෝජූල්. -57.35 මවුලට කිලෝජූල්. හරි නේද? ඊට පස්සේ ස්ටාමාක් එකක් දාලා ලියන්න. මෙන්න මෙයා අපි ලියන්න හදන්නේ. ස්ටාමාක් එකක් දාලා ලියන්න ගන්න. ලියන්න. H+ ආයන මවුලයක් OH- ආයන මවුලයක් සමග H+ ආයන මවුලයක් OH- ආයන මවුලයක් සමග ප්‍රතික්‍රියා කිරීමේදී සෑම විටකදීම එන්තැල්පි විපර්යාසය ඍණ 57.35 මවුලයට කිලෝජූල් වේ. ඍණ 57.35 මවුලයට කිලෝජූල් වේ. හරි නේද? හරි දැන් අපි ඔන්න සම්මත උදාසීනීකරණ එන්තැල්පි මම කියලා දුන්නා. ඊට පස්සේ ඕකේ එක පාර්ට් එකක් විදිහට තමයි ගන්නෙ අම්ලයක සම්මත උදාසීනීකරණ එන්තැල්පිය. අනිත් පාර්ට් එක තමයි බෂ්මයක සම්මත උදාසීනීකරණ එන්තැල්පිය. හරි. ඒකට අංක දාගන්න ඕනේ 14 වෙනි එකේම අපි කොටස් දෙකක් විදිහට ගමු. මාතෘකාවක් ලියන්න අම්ලයක සම්මත උදාසීනීකරණ එන්තැල්පිය. අම්ලයක සම්මත උදාසීනීකරණ එන්තැල්පිය. අම්ලයක සම්මත උදාසීනීකරණ එන්තැල්පිය. හරිද? මෙතනදී කියන්නේ මේකේ අර්ථ දැක්වීම අපට ගන්න පුළුවන් සම්මත තත්ත්ව යටතේදී අම්ලයක මවුල එකක් ප්‍රබල බෂ්මයක් මගින් සම්පූර්ණයෙන්ම උදාසීනීකරණය කිරීමේදී සිදුවන එන්තැල්පි විපර්යාසය. තේරුණාද? යාගේ අර්ථ දැක්වීම ලියන්න ගන්න. සම්මත තත්ත්ව යටතේදී ජලීය අයනයක මවුල එකක් සම්මත තත්ත්ව යටතේදී ජලීය අයනයක මවුල එකක් සම්මත තත්ත්ව යටතේදී ජලීය අයනයක මවුල එකක් ජලීය ප්‍රබල බෂ්මයක් මගින් සම්පූර්ණයෙන්ම උදාසීනීකරණය කිරීමේදී සිදුවන එන්තැල්පි විපර්යාසයයි. ආනක මේ අම්ල උදාසීනීකරණ එන්තැල්පි සම්බන්ධ විශේෂ කාරණා කිහිපයක් කියලා දෙන්න තියෙනවා.
හරි මම උදාහරණයක් ගන්නකො ප්‍රබල අම්ලයක් අපි මම ගන්නවා HCl. හරිද? HCl ගන්නවා මම. මේකෙදි මොකද්ද වෙන්නේ? HCl aqueous ප්‍රබල වාෂ්පයක් විදිහට මම ගන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH aqueous මේකෙන් හැදෙනවා අම්ල දෙන්නෙක් අතර ප්‍රතික්‍රියාවෙන් හැදෙන යාග ලවණය සෝඩියම් ක්ලෝරයිඩ් aqueous ධන ජලයෙන් හැදෙන්නේ. තේරුණාද? මෙතන මොනවද තියෙන අර ටික HCl වල ගත්තොත් එහෙනම් අපිට ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ H+ එකයි Cl- එකයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක තියෙන්නේ Na+ එකයි OH- එකයි සෝඩියම් ක්ලෝරයිඩ් එක තියෙනවා Na+ එකයි Cl- එකයි ජලය අණුවක් යාට අයන නැහැ. මෙතන මෙන්න මේ H+ එක සහ OH- දෙන්න ප්‍රතික්‍රියා කරලා මේ ජලය හැදිලා තියෙන්නේ. එතකොට ක්ලෝරීන් එකත් මෙතන හැදිලා තියෙන ප්‍රතිඵලයක් විදිහට Na+ එකත් හැදිලා තියෙන ප්‍රතිඵලයක් විදිහට. ඒ කියන්නේ යාලා විනාශ වෙලා නැහැ. ඒ කට්ටිය හිම වෙලා තියෙනවා. ඇත්තටම මේක ඇතුළත මොකක්ද වෙලා තියෙන්නේ? H+ කියන කට්ටිය OH- එක ප්‍රතික්‍රියා කරලා හැදිලා තියෙනවා ජල අණුවක්. එහෙනම් HCl වල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සම්මුත උදාසීනීකරණ එන්තැල්පි අගය කොච්චරද? ඍණ 57.35 තමයි. තේරුණාද? ඒ කියන්නේ ප්‍රබල අම්ලයක් ප්‍රබල වාෂ්ප සම උදාසීනීකරණයේදී ඍණ 57.35ක අගයක් පිට කරනවා. හරි මාතෘකාවක් ලියන පොඩියට විශේෂ කරුණු. විශේෂ කරුණු. හරිද? හරි. මම තව උදාහරණයක් ගන්නවා සල්ෆියුරික් එක. මේ බලන්නකෝ. මම ගන්නවා H2SO4. දාන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ම ගන්නවා NaOH මේකෙන් හැදෙනවා Na2SO4 දන ජලය. තේරුණාද? ජලය හැදෙනවා. මේ බලන්නකෝ මේක බැලන්ස් කරන්න මට ජල අණු දෙකක් දාන්න වෙනවා. දෙකක් දාන්න වෙනවා. මේකෙද වෙලා තියෙන්නේ H+ දෙකක්නේ. දෙකක් මෙතනට දෙකක් දාන්න වෙනවා. OH- දෙකක් එක ප්‍රතික්‍රියා කරලා ජල අණු දෙකක් හදලා තියෙන්නේ. තේරුණාද? ජල අණු දෙකක් හදලා තියෙන්නේ. ජල අණු එකක් හදන අවස්ථාවේදී එහෙම නැත්නම් අපිට අපි ගන්න ඒක බාෂ්මික අම්ලයක් නම් එයාගේ බාෂ්මිකතාව එකක් හන්දා ජල අණු එකයි හදන්නේ. ඒ හන්ද යාට එන්තැලි පරාසය ඍණ 57.35යි. ඊළඟට මේකට සල්ෆියුරික් කියලා කියන්නේ ද්විබාෂ්මික අම්ලයක්. ඒ හන්ද යාගේ එන්තැලි පරාසය ජල අණු දෙන්නෙක් හදන විදිහට තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ ඍණ 57.35 වගේ දෙගුණයක් නේද? ඒ කියන්නේ ඍණ 114ක් විතර එනවා නේද? 114.7ක් විතර තමයි ගන්න වෙන්නේ. හරි. එහෙනම් ලියන්න ගන්න විශේෂ කරුණු කියලා පළවෙනි එක ලියන්න ගන්න. හරි. පළවෙනි එක ලියන්න ගන්න. ඕනෑම ඒක භාෂ්මික ප්‍රබල අම්ලයක ඕනෑම ඒක භාෂ්මික ප්‍රබල අම්ලයක සම්මත උදාසීනීකරණ එන්තැල්පිය ඕනෑම ඒක භාෂ්මික ප්‍රබල අම්ලයක සම්මත උදාසීනීකරණ එන්තැල්පිය ඍණ 57.35යි මවුලට කිලෝජූල් වේ. ඍණ 57.35යි මවුලට කිලෝජූල් වේ. ඍණ 57.35යි මවුලට කිලෝජූල් වේ. හරි නේද? හරි. මෙන්න මේ ටික ලියන්න ගන්න. මේ ටික ලියන්න ගන්න. අපි මෙතනින් දාගමු ඩෙල්ටා H theta n සමානයි ඍණ 57.35යි කිලෝජූල් මවුලයට. හරි. මෙන්න මේ ප්‍රතික්‍රියා දෙකම ලියා ගන්න. මෙන්න මේ ටිකම ලියා ගන්න. උඩ ටික. හරි. ජලය හැදෙනවා කියලා හොඳට මතක තියාගන්න. හරිද? හරි නේද? හරි. දෙවෙනි ස්ටමක් එක දාලා යන්න. ඕනෑම ද්විභාෂ්මික ප්‍රබල අම්ලයක ඕනෑම ද්විභාෂ්මික ප්‍රබල අම්ලයක සම්මත උදාසීනීකරණ එන්තැල්පිය
ලියා ගන්න ඍණ 57.35 ගුණ කිරීම දෙකක්. ඍණ 57.35 ගුණ කිරීම දෙකයි මවුලට කිලෝජූල් වේ. දෙකයි මවුලට කිලෝජූල් වේ. හරි නේද? හරි. මේ උදාහරණය දාගන්න. එතනින් අපිට ගන්න පුළුවන් ඍණ 57.35 ඒවා දෙකක්. ඒ කියන්නේ 114.7ක් කිලෝජූල් මවුලට. ඒ ටිකත් හදාගන්න. හරි අහනවා මම ඊළඟ තව විශේෂ කාරණයක් කියලා දෙන්නම්. ඒ තමයි මම ගන්නවා සල්ෆියුරික් එක සහ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එක. මේ බලන්නකෝ. H2SO4 aqueous දාන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් aqueous මේකෙන් හදනවා බේරියම් සල්ෆේට් ධන H2O දෙකක්නේ. ජලාණු දෙකක් නම් එහෙනම් මෙයාගේ අගය කොච්චරද වෙන්න ඕනේ? ඍණ 114.7ක් වෙන්න එපා. හැබැයි මෙන්න මේ ඉක්වේෂන් එක වෙනකොට මේ ඍණ 114.7ට වඩා ටිකක් වැඩි අගයක් තමයි එන්නේ. ඒකට හේතුව තමයි ඔයාලට මතකද දැන් මම මුලින්ම කියලා දුන්නා අපි ඔයාලා නෝට් එකේ පළවෙනි පේජ් එකේ ලියලා ඇති තාප දායක ප්‍රතික්‍රියා සහ තාප අවශ්‍යක ප්‍රතික්‍රියා අතර වෙනස්කම් අපි සාකච්ඡා කරන්න සහ ඒකට උදාහරණ සාකච්ඡා කරන්නේ. එතනදී තාප දායක ප්‍රතික්‍රියාව සඳහා මම උදාහරණයක් දුන්නා. ඒ තමයි අවක්ෂේප තැන්පත් වීම. ඝනයක් يعني ද්‍රවයකට වඩා ඝනයක බන්ධනවල හයිය වැඩි නේද? එයාලා ගොඩක් හොඳට ෆිට වෙන්න ඇසිරිලා ඉන්නේ. ඒ කියන්නේ එයාලගේ බොන්ඩ් එක හයිය වැඩි කියලා කියන ඝනයක් හැදෙනකොට නැත්නම් අවක්ෂේපයක් හැදෙනකොට එනර්ජි එක ගොඩක් පිට කරලා ස්ටේබල් වෙනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ කියන බේරියම් සල්ෆේට් කියලා කියන සුදු පාට සොලිඩ් එකක් අවක්ෂේපයක් ඝනයක් කියලා කියනවා. අන්න එහෙම ඝනයක් හැදෙන හන්දා 114.4 වඩා ටිකක් වැඩි රණාගයක් තමයි අපිට ලැබෙන්නේ මෙන්න මේ ඉක්වේෂන් එකේදී. හරි තුන්වෙනි ස්ටම්ප් එකේ දාලා ලියන්න. ලියන්න සල්ෆියුරික් ලියන්න H2SO4 H2SO4 බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් H2SO4 බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් උදාසීනීකරණය වීමේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් උදාසීනීකරණය වීමේ සම්මත උදාසීනීකරණ එන්තැල්පිය සම්මත උදාසීනීකරණ එන්තැල්පිය ඍණ 114.7යි මවුලට කිලෝජූල් වලට වඩා ඍණ 114යි මවුලට කිලෝජූල් වලට වඩා සුළු වශයෙන් වැඩි අගයකි. ඒ කියන්නේ ටිකක් වැඩි ඍණාගයක් නේද? සුළු වශයෙන් වැඩි ඍණාගයකි. හරිද? ඒ කියන්නේ ලියන වරහන් දෙකම පොඩ්ඩක් ලියා ගන්න. එනම් වැඩි ඍණාගයකි. හරිද? ලියන්න ඊට හේතුව හරිද? ලියන්න ඊට හේතුව රසබැන ලියා ගන්න. ඊට හේතුව ජලාණු දෙකක් සෑදීමට අමතරව ලියන්න. ඊට හේතුව ජලාණු දෙකක් සෑදීමට අමතරව බේරියම් සල්ෆේට් අවක්ෂේපයක් තැන්පත් වීමයි. බේරියම් සල්ෆේට් අවක්ෂේපයක් තැන්පත් වීමයි. හරි සමීකරණ ලියා ගන්න.
හරි නේද? හරි. දැන් අපි ප්‍රබල අම්ල සම්බන්ධව ටිකක් කතා කරලානේ තියෙන්නේ. හරි මේක ලියාගත්තා නේද? සල්ෆරික් දාන H2SO4 aqueous දාන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් හැදෙනවා බේරියම් සල්ෆේට් සොලිඩ් දාන H2O. හරි. මම තව උදාහරණයක් ගන්න මෙන්න මෙයා. අපි දැන් එමු දුබල අම්ල සම්බන්ධව පොඩ්ඩක් කතා කරන්න හදන්නේ. CH3COOH මෙන්න මේ ඇසිඩික් කියන කෙනාගෙන් හැදෙනවා කවුද? CH3OO රින ඇසිටේට් අයනය දාන H+ හැදෙනවනේ. මේ බලන්න හරියද? එතකොට මං කිව්වා මෙයාලා දුබල අම්ලයක් කියලා. හැබැයි මේකේ දැන් භාෂ්මිකතාව එකක් කියලා කිව්වනේ. ඒ කියන්නේ අතර මේකද වෙන්නේ වෙන්නේ මේ තියෙන H+ එක හරිද? මේ තියෙන H+ එක ප්‍රතික්‍රියා කරලා OH- කෙනෙක් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා ජලය. ඕකනේ වෙන්න හදන්නේ. ඒ කියන්නේ මෙන්න මේ H+ එක ප්‍රතික්‍රියා කරලා H2 එක OH- එක ප්‍රතික්‍රියා කරලා හැදෙනවානේ ජලය. ජල අණුවක් හැදෙනවා. හරිද? හැබැයි මේ වැඩේ කියන්නේ ඇසිඩික් මවුල් එකකින් H+ මවුල් එකක්ම ලැබෙන්නේ නැහැ. ඊට වඩා පොඩි එකක් තමයි ලැබෙන්නේ. එතකොට ඒ ලැබි දැන් බෂ්මය සහ H+ ප්‍රතික්‍රියා වෙන්න ගොඩක් කැමතියි. තේරුණාද? ප්‍රතික්‍රියා වෙන්න ගොඩක් කැමතියි. මෙතන තියෙන්නේ ප්‍රතිවර්ත සමතුලිතතාවයක් කියලා කියන්නේ මෙතන ඇත්තට සමතුලිතතාවයක් තමයි තියෙන්නේ. හරිද? මේ H+ කියන කට්ටිය OH- එක ප්‍රතික්‍රියා කරද්දී මොකක්ද වෙන්නේ? මේ H+ ප්‍රමාණය අඩු වෙනවා. හරිද? එයා අඩු වෙනකොට මොකක්ද වෙන්නේ? ඒ අඩුවීම වැළැක්වීම. එයාට අඩු වෙනකොට මොකද්ද මෙතන සමතුලිතතාවය බිඳ වැටලා තියෙන්නේ. ඉදිරි ප්‍රතික්‍රියාවක් තියෙනවා, පසු ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒක ස්ටේබල් වෙලා තියෙන්නේ. අපි ඔක ඉස්සරහට පාඩමෙන් ඉගෙන ගන්නවා. හරිද? මේ අඩු H+ එක අඩු වෙනකොට සමතුලිතතාවය බිඳ වැටලා කියන්නේ. අපි ලෙචර්ලින් මුල් ධර්ම එක ඉගෙන ගන්න ඉස්සරහ පාඩමකදී ඒකෙදි කියනවා ඒ සමතුලිතතාවයක් බිඳ වෙනහම ඒ සමතුලිතතාවයේ අහපව යථාර්ථයට පත් කර ගැනීම සඳහා ඊක්වේෂන් එක විසින්ම සමීකරණ විසින්ම ඒක ක්‍රියාවට නංවනවා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව ඉදිරි ප්‍රතික්‍රියාව වැඩි කරලා H+ ප්‍රමාණය වැඩි කරනවා. ඒ කියන්නේ මෙන්න මේ CH3COOH ප්‍රමාණය විඝටනය වෙන්න හදනවා. ඒ කියන්නේ මේක ඇතුලේ විඝටනය නොවිච්ච අණුත් විඝටනය වෙලා H+ ලබා දීලා ඒ කට්ටිය OH මානසික ප්‍රතික්‍රියා කරලා ජල අණුවක් හැදෙනවා. ඒ කියන්නේ ඒ ක්‍රියාවලියට ශක්තිය ඕන නේද? දැන් අපි දන්නවා H+ එක්කෙනෙක් OH- එක්කෙනෙක් ප්‍රතික්‍රියා කරලා ද්‍රව ජලය එකක් හදනකොට ඍණ 57.35ක අගයක් පිට වුණානේ. හැබැයි ඍණ අගයක් පිට වුණා නේද? ඍණ 57.35ක අගයක් එළියට පිට වෙනවා නේද? හැබැයි මෙන්න මේ වගේ දුබල අම්ලයක් එක්ක රියැක්ෂන් එකක් වෙනකොට ඒ පිට වෙන ප්‍රමාණය යම්කිසි ප්‍රමාණයක් උරා ගන්නවා මෙන්න මේ විඝටනය නොවිච්ච අම්ල අණු විඝටනය සඳහා. එතකොට ඉන්නේ ඍණ 54.5ක වගේ අගයක් එන්නේ. හරිද? පොඩි අගයක් මෙයා උරා ගන්නවා. එතකොට පිට කරන සම්පූර්ණ සමස්ත තාපය අඩු වෙලා තියෙන්නේ. තේරුණාද? හරි. අපි ඒක රතු බණෙන් ලියමු. හරි. ඉස්ටමක් එකක් දාලා ලියන්න. ඒක භාෂ්මික දුබල අම්ලයක් වන මෙහෙම ලියන්නකෝ. ඒක භාෂ්මික දුබල අම්ලයක සම්මත උදාසීනීකරණ එන්තැල්පිය ලියන්නේ ඒක භාෂ්මික දුබල අම්ලයක සම්මත උදාසීනීකරණ එන්තැල්පිය ඍණ 57.35 මවුලයට කිලෝජූල් වලට වඩා සුළු වශයෙන් අඩු වගයක් වේ. සුළු වශයෙන් අඩු වගයක් වේ. සුළු වශයෙන් අඩු වගයක් වේ. හරිද? සුළු වශයෙන් අඩු වගයක් වේ. උදාහරණයක් දාන්න. උදාහරණයක් කියලා දාලා ලියන්න. CH3COOH අම්ලයේහි සම්මත උදාසීනීකරණ එන්තැල්පිය CH3COOH අම්ලයේහි සම්මත උදාසීනීකරණ එන්තැල්පිය ඍණ 54.5 මවුලට කිලෝජූල් වේ. ඍණ 54.5 මවුලට කිලෝජූල් වේ. රතුපැණෙන් දිගටම ලියා ගන්න. ඊළඟට හේතුව ලියන්න හදන මේකේ. හරිද? මේ මෙහෙම ඉගෙනුවට පස්සේ එකපාරම මේව තේරුම් ගන්න. හරිද? එහෙම නැතුව නොතේරුණොත් එහෙම අහපුව රෙකෝඩින් එකක් බලලා හරි කියන එක අහගන්නකො. කටහඬෙන් ඇහෙන එක තේරුම් ගත්තාම නෝට් එක කියවන්න වෙලාවක් යන්නේ නැහැ අහපුව. හරිද? ඒතර හොඳට පොතේ ක්ලියර් නේ වෙලා තියෙන්නේ. දැන් පරණ පාඩම් එහෙම අහපුව ඔයාලා බලන්න පුළුවන් හරිද? YouTube එක බලන්න ඕන තරම්. හරි එහෙම බලනකොටම තේරෙයි ඒ කාලේ නොතේරිච්ච දේවල් දැන් තේරෙනවා. අපරාධ මේකට ඇයි මේච්චර මහන්සුනේ කියන හැම තේරෙන්න ගනි. දැන් පරමාණු කිව්වකම නතින් වෙලාදනේ. ඔකොන්ට මගේ වර්ණවලින් චුට්ටක් අවුල් ඇති. ඒ හැර අනිත් ගොඩක් වලට පුළුවන් දැන් මේ වෙනකොට සම්පූර්ණ සීනි 100ක් පුළුවන් වෙලා තියෙනවා. හරිද? තව ටික දවසකින් මේ 2023 ළමයින්ටත් ඕක කරන්න ගන්න ඕනේ.
හරි. එතකොට මේක උදාහරණ සෝරි මේකට හේතුව ලියන්න පාට පැනින්ග ලියන්න. ඊට හේතුව දුබල අම්ලෙහි විඝටනය වූ අම්ල අණු ඊට හේතුව දුබල අම්ලයේහි විඝටනය නොවූ දුබල අම්ලයේ විඝටනය නොවූ අම්ල අණු විඝටනය සඳහා දුබල අම්ලයේහි විඝටනය වූ අම්ල අණු විඝටනය සඳහා උදාසීනීකරණයෙන් ලැබෙන තාපයෙන් කොටසක් උදාසීනීකරණයෙන් ලැබෙන තාපයෙන් කොටසක් වැයවීමයි. අපි වැයවීමට උරා ගැනීම කියලා දාමු. උදාසීනීකරණයෙන් ලැබෙන තාපයෙන් කොටසක් උරා ගැනීමයි. චුට්ටක් ඕන මෙන්න මේ ඉක්වේෂන් එක ලියා ගන්න. මෙන්න මේක ලියා ගන්න එක. හරිද? අතන අපි වෙනකොට ශක්ති විද්‍යා පාඩමේ මේ වෙනකොට 80ක් වගේ තීර පාඩ ටික ඉවරයි. දැන් ඔයාලට හිතෙනවා තෙරිච්ච රික්මන කරාද කියලා හරිද? මම කියනවා පටන් ගන්නකොට මේක පොඩි පාඩමක් මාස එකමාරෙන් දෙකකින් ඉවරයි කියලා. 80ක් විතර ඉවරයි. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ බාෂ්ප සම්බන්ධ එන්තැල්පි ටික. තව මේක තීර තියෙනවා. හරි එරික් කරාට පස්සේ කෙලින්ම තියෙන එන්ට්‍රොපි ගිබ් ශක්තිය ස්වංසිතතාවය කතා කරලා පාඩම එන්න එක තියෙන්නේ. තව උඩරින් අපිට දවස් දෙකකින් පාඩම ඉවරයි. හරියට දවස් දෙකකින් ඉවරයි. ඒතකොට මේ සතිය අන්තිම සතිය තමයි වැදගත්ම සතිය තමයි ප්‍රශ්න සාකච්ඡා කරන සතිය. හරිද? මම කියවනේ අපි කෙමිස්ට්‍රි මම ගොඩක් කොට සිලබස් එකට පාඩම ඉවරලා තමයි ප්‍රශ්න කරන්න ගන්න. ෆිසික්ස් වලදී බයෝලොජි වගේ පොඩි පොඩි තැන් වල දැන් අපි ඉනෝනික් වල දවුලක් නැහැ. ලොකු පාඩමක් හන්ද අපිට හිමින් හිමින් ප්‍රශ්න කර කර පාඩම කරා යන්න පුළුවන්. මේක පොඩි පාඩම්. ඒ හන්ද පාඩම ඉවරලා තමයි ප්‍රශ්න කරන්න ඕනේ. එතකොට අපිට අඩු කාලයක් තුළ වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් එක දිගට කරා යන්න පුළුවන්. tie අවුලක් නැහැ. හරි නේද? අහන තව පොඩි දෙයක් කියන්න හදන්නේ. දැන් මෙයා දුබල හන්දන්නේ ශක්ති උරාගත්තේ. විඝටන නොවිච්ච අණු මේවා කරන්න දුබල අම්ලෙහි ප්‍රබලතාවය වැඩි වෙන තරමට. ඒ කියන්නේ යාගේ විඝටනයේ නොවිච්ච අණු අඩුයි. එහෙම වෙන්න මේ උරා ගන්න ඕනේ ශක්තිය අඩුයිනේ. ඒ කියන්නේ දුබල අම්ලෙහි විඝටන දුබල අම්ලෙහි ප්‍රබලතාවය වැඩි කියලා කියන යා ප්‍රබල අම්ල පැත්තට කිට්ටු වෙනවා. එහෙනම් එයා චූටි ශක්තියක් නම් උරා ගන්න. පොඩ්ඩයිනේ යාගේ විඝටන නොවිච්ච අණු තියෙන. එහෙනම් එයාගේ උත්පාදනය මෙයාගේ මේ රියැක්ෂන් එකේ එන්තැල්පි විපර්යාසය -57.3.5ට ආසන්න වෙනවා නේද ටික ටික. දැන් මෙයා ගොඩක් දුබල වෙන්න ගොඩ ලොකු ශක්තියක් උරා ගන්නන්ද මේ 54 නේ 50 45 වගේ අඩු වෙනවා. උරා ගන්නකොට එතකොට මේ අපේ ඔරිජිනල් ලාගේ 57.3.5 ටික ටික දුරස් වෙනවා. එයා ඈතට යනවා නේද? හරි. ඊළඟ ස්ටාමාකත් රතබැණින් ලියන්න. එකිනෙකට වෙනස් ඒකපාර්ශ්වික දුබල අම්ලවල එකිනෙකට වෙනස් ඒකපාර්ශ්වික දුබල අම්ලවල ඒකපාර්ශ්වික දුබල අම්ලවල සම උදාසීනීකරණ එන්තැල්පිය එකිනෙකට වෙනස් වන අතර එකිනෙකට වෙනස් ඒකපාර්ශ්වික දුබල අම්ලවල සම්මත උදාසීනීකරණ එන්තැල්පීන් එකිනෙකට වෙනස් වන අතර එකිනෙකට වෙනස් වන අතර දුබල අම්ලෙහි ප්‍රබලතාවය වැඩි වන විට දුබල අම්ලෙහි ප්‍රබලතාවය වැඩි වන විට ඒතර උරා ගන්න ශක්තිය අඩු හන්ද යා ඍණ 57.3.5 ඩිග්‍රී ලඟ වෙනවා නේද ලියන්න. දුබල අම්ලෙහි ප්‍රබලතාවය වැඩි වන විට උදාසීනීකරණ එන්තැල්පිහි අගය ඍණ 57.3.5ට මවුලට කිලෝජූල් ඍණ 57.3.5ට වඩාත් ආසන්න වේ. අහන්නකො හරිද? තවත් විශේෂ කාරණයක් කියලා දෙන්න දන්නේ. දැන් මේ වගේ ශක්ති උරා ගත්තනේ. අන්නේ උරා ගන්න ශක්තිය නමක් කියන එකට කියනවා දුබල අම්ලෙහි මෞලික විඝටන එන්තැල්පි කියලා. හරිද? දුබල අම්ලෙහි මෞලික විඝටනය සඳහා නේද? මවුල එකක් විඝටනය සඳහා උරා ගන්න තාපයට අපි කියනවා දුබල අම්ලෙහි මෞලික විඝටන එන්තැල්පි කියලා. එතකොට ඇසිඩික් වල මෞලික විඝටන එන්තැල්පි අපිට ගන්න පුළුවන් කොච්චරද? අපිට ගන්න පුළුවන් ඍණ 57.3.5 ඍණ 57.5ක් නේද? දල වශයෙන් 3ක් වගේ එනවා. හරි ඒකත් රතුබණෙන් ලියන්න ගන්න. ලියන්න
දුබල අම්ලෙහි මවුල් එකක් තුල 2.85ක් කියන නේද? ඔව් 2.85ක් දාන ලියන්න. දුබල අම්ලෙහි මවුල් එකක් තුල අඩංගු විඝටනය නොවූ අම්ල අණු. දුබල අම්ලෙහි මවුල් එකක් තුල විඝටනය වූ අම්ල අණු විඝටනය නොවූ අම්ල අණු විඝටනය සඳහා විඝටනය නොවූ අම්ල අණු විඝටනය සඳහා උරා ගන්නා එන්තැල්පිය තව පාඩ පැණික උන්න ලියන්න. උරා ගන්න එන්තැල්පිය ලියන්න. දුබල අම්ලෙහි මවුල් එක විඝටන එන්තැල්පිය. තව පාඩ පැණික උන්න ලියන්න. දුබල අම්ලෙහි මෞලික විඝටන එන්තැල්පිය ලෙස අනිත් කලින් පැණි ලියන්න ගන්න. ලෙස හැඳින්වන අතර ඒ ගැන උරා ගන්න තාපේ නේද? දුබල අම්ලෙහි ප්‍රබලතාවය වැඩි වෙන තරමට ඒ අදාළ මෞලික විඝටන එන්තැල්පියගේ අඩු වෙනවා නේද? අයි චුට්ටක් උරා ගන්න ඕනේ. ලියන්න. දුබල අම්ලෙහි මෞලික විඝටන එන්තැල්පිය හැඳින්වන අතර ලියන්න. දුබල අම්ලෙහි ප්‍රබලතාවය වැඩි වන විට ලියන්න. මෞලික විඝටන එන්තැල්පියෙහි අගය අඩු වේ. මෞලික විඝටන එන්තැල්පියෙහි අගය අඩු වේ. අහන්න ඊළඟට අප ඇසිඩික් කෙනෙක් නම් මෞලික විඝටන එන්තැල්පිය අගය කොච්චරයිද? දාන 2.85 ඍණ 57.35 54.5ක් අඩු කරන්න තියෙන්නේ. හරි. උදාහරණයක් කියලා දාලා ලියන්න. CH3COOH අම්ලයේහි මෞලික විඝටන එන්තැල්පිය CH3COOH අම්ලයේහි මෞලික විඝටන එන්තැල්පිය දාන 2.85ක් වේ. දාන 2.85ක් වේ. හරිද? දැන් කියලා දෙන්න හදන ඔය ඔක්කොටම වඩා හාත්පසම වෙනස් කාරණයක්. හරිද? දැන් ඔයාලට මම මුලින් දැන් කියවන්නේ දැන් හරිනම් H+ දාන OH- කෙනෙක් ප්‍රතික්‍රියා කරාම ප්‍රබල අම්ලයකදී ඍණ 57.35ක් පිට කරනවා කියලා. එතකොට දුබල අම්ලයක ඊට ආගේ අඩු වෙනවනේ. ඒ යාගේ විඝටන OH අම්ල අණු විඝටනය සඳහා පිට වෙන තාපයෙන් කොටසක් උරා ගන්නවානේ. දැන් කියලා දෙන්නේ ඊට වඩා වෙනස් කතාවක්. හරිද? ඒ තමයි හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් එක. ඔයාලට මතකද දැන් මම කිව්වා දැන් ටිකට කලින් කිව්වේ ෆ්ලෝරින් කියන එක නා ටිකක් වෙනස් කෙනෙක් කියලා. ෆ්ලෝරින් කියලා කියන්නේ ඇත්තටම ආවර්තය වගේ අරය අඩුම කෙනානේ. අරය අඩුම ඍණායනයනේ. මෙවන් හරිද? මම ගොඩන උදාහරණයක් හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ්. හරිද? HF aqueous එයා දුබල අම්ලයක්. මෙයා මං සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරාම හැදෙනවා යාගේ ලවණය ප්‍රතිඵල විදිහට හැදෙනවා Na+ නේද? සෝඩියම් ෆ්ලෝරයිඩ් දාන H2O. වැඩේ කියන්නේ දැන් මෙතන දෙන අගේ හරින ඍණ 57.35ට අඩු වෙන්න ඕනේ. හැබැයි මෙතන දෙනවා ඍණ 63.9ක්. හරිද? මෙයා උදාසීනීකරණ නෙන්දල් ඍණ 63.9ක් එනවා. ඒකට හේතුව දැන් මේ වාහන කරේ මෙතනින් දැන් අපි H+ කරේ B කරේ කඩා කරලා ඒකට සෝඩියම් හයිඩ්‍රොක්ස් දාලා හරි දෙන කලවම් කරලා පස්සේ හැදෙනවනේ මේ සෝඩියම් ෆ්ලෝරයිඩ් කියන කම්පවුන්ඩ් එක හැදෙනවනේ. අන්න ඒක ඇතුළේ ඉන්න F- කියලා කෙනෙක්. මේ ෆ්ලෝරයිඩ් කියන කෙනා. ඔයාලට මතකද මම පටන් ගත්ත දැන් පන්ති මුල් හරිද කියලා දුන්නා. අද දවසේ මුල් හරිද අපි සාකච්ඡා කරා පෘෂ්ටිකාරපුණ ඝනත්වය වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඒ අදාළ කෙනා විසින් මේ ජලාණු ප්‍රමාණය අධික ප්‍රමාණයක් එයාට සම්බන්ධ කර ගන්නවා. ඒ කියන්නේ එයාලා හදන ආයන ස්ථිර දිරව අන්තරණක ආකාශ බලයේ ප්‍රබලතාවය ගොඩාක් වැඩි වෙනවා නේද? මේ ෆ්ලෝරින් කියන කෙනා කියන්නේ ආවර්තව වගේ වමේ ඉඳන් දකුණට ඇදෙන්නේ. වමේ ඉඳන් දකුණට යනකොට අරය අඩු වෙලා ඒත් එක්කම අරය ගොඩාක් අඩුයි හරිද? ෆ්ලෝරින් කියන කෙනාගේ ආරෝපණය ඍණ එකක් වුණාට මෙයාගේ අරය ගොඩාක් අඩු වුණා. මෙයාගේ පෘෂ්ටිකාර්පණ ඝනත්වය ගොඩාක් වැඩි. තේරුණාද? මෙන්න මේ F- කියන කෙනා හරිද? මේ F- කියන කෙනා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා අයන ස්ථිර දිරව අන්තරණක ආකර්ෂණ බලය. බලයක් නේ හදන්නේ හරිද? එයා ගොඩක් ප්‍රබල බලයක් මේ ෆ්ලෝරයිඩ් එක හදන කෙනා බලය. ඉතින් අන්නේ හන්ද තාපයක් අහපව පිට වෙනවා. තේරුණාද? හරිනම් ඍණ 54.35ට වඩා 57.35ට චුට්ටි අඩු වගේක් තමයි මේ දුබල අම්ලයේ ප්‍රතික්‍රියා කරලා ලබා දෙන්න ඕනේ.
හැබැයි මේ ලැබෙන ලවණයේ ෆ්ලෝරයිඩ් එක එලෙක්ට්‍රික් ප්‍රතික්‍රියාව තව තාපයක් වැඩි කරනවා. එතකොට ඍණ 57.35ටත් වැඩි අගයක්, ඒ කියන්නේ ඍණ 63.9ක විතර අගයක් පිට කරනවා. හරිද? මේ රියැක්ෂන් එහෙම කරන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් මේ නිකන් ග්ලාස් එක හැම නැතුව එහෙම කරොත් එහෙම මේ පිපිරීමක් වගේ වෙන්න එහෙම පුළුවන්. තේරුණාද? හරි. අවසාන වශයෙන් අපේ අම්ල පැත්තේ ඊළඟ අන්තිම ස්ටාමක් එක දාලා ලියන්න. අන්තිමට කලින් ලියන්න. ඒකපාර්ශ්වික දුබල අම්ලයක් වුවද මේකත් පාඩමෙන් ලියන්න ගන්න. මේවා විභාග ඔක්කොම මම කියලා දෙන පොයින්ට් එක චෙක් කරලා ඉවරයි. ලියන්න. ඒකපාර්ශ්වික දුබල අම්ලයක් වන හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් HF. ඒකපාර්ශ්වික දුබල අම්ලයක් වන හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් හි සම්මත උදාසීනීකරණ එන්තැල්පිය ඍණ 63.9යි මවුලට කිලෝජූල් වේ. ඍණ 63.9යි මවුලට කිලෝජූල් වේ. හරිද? ඍණ 63.9යි මවුලට කිලෝජූල් වේ. සමීකරණ ලියා ගන්න බලන්න. ඉක්වේෂන් එක ලියා ගන්න. හරිද? හරි. තව ස්ටාමක් එක දාලා ලියන්න. ඊට හේතුව ලියන්න. H+ ආයන උදාසීනීකරණයෙන් නිදහස් වන තාපයෙන් කොටසක් නෑ අහන්න හරිද? ඇත්තටම H+ නිදහස් කරනවා ඍණ 57.35. ඒකෙන් ප්‍රමාණයක් පුරා ගන්නවා HF හප විඝටනය කරන්න. විඝටනය වෙච්ච අණු ඊට පස්සේ එහෙමත් කරලා මේ හැදෙන ෆ්ලෝරින් කියන කෙනා F- එක ෆ්ලෝරයිඩ් එක තව තාපයක් පිට කරනවා. ඒ තාපය සෑහෙන වැඩි. ඒක තමයි ඍණ 63.9කට වැඩි වෙලා තියෙන තාපය. ලියන්න. ඊට හේතුව H+ ආයන උදාසීනීකරණයෙන් නිදහස් වන තාපයෙන් කොටසක් ඊට හේතුව H+ ආයන උදාසීනීකරණයෙන් නිදහස් වන තාපයෙන් කොටසක් විඝටනය නොවූ HF අණු විඝටනය සඳහා අවශෝෂණය වුවද